නැවතත් අපි සජීවීව එකතු වෙනවා හිරු අභිවන්දනා සමගින් අපි සුපුරුදු සාකච්ඡාවට අද දවසේදී යමු වන්න සූදානම්. ඒ නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාව සඳහා. මෙම සාකච්ඡා මාලාව ඊ타මත්ම උද්‍යෝගයෙන් බොහෝ පිරිසක් නරඹන බවට අප විශ්වාස කරන නිසාවෙන් අපි නොකඩවා මෙලෙසින් පවත්වාගෙන යන්නට කටයුතු කරා. ඒ නිසා අපිට තවත් එක් වැදගත් මාතෘකාවක් ඔස්සේ අද දවස් තුලදී සාකච්ඡා කරන්නට හැකියාවක් ලැබෙනවා සහ ඊට పూర్වෙන් අපි මතක් කරා ඔබට මේ නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාව 10ට පටන් ගන්න තිබ්බ වෙලාවේදී ශාසනාවතරණය නැමැති විශේෂිත වූ පුණ්‍ය කර්මය පිළිබඳව අපි සාකච්ඡා කරන නිසාම කරුණීය ස්වාමින්දයන් වහන්සේ ඒ පිළිබඳව තවත් අදහසක් දක්වන්නට සූදානම්. නොපෙනෙන ලෝකයට කලින් ආයේ පෙනෙන ලෝකයට එන්න සිද්ධ වුණා. විශේෂයෙන් අපි අර සභාපතිතුමා ඒ මහාන කරන්ට යෙදුන කුලදරුවෝ සඳහා ගෙවන මුදල් පරිත්‍යාගයේ සංකේතයක් ඇටියට මට වගේ අතර දුන්නා. මේක මේ මුදල අදාළ වෙන්නේ ඒ ස්වාමීන් වහන්සේලා වැඩින කියන පන්සලේ නායක හමුදුරන්ට. ඒ නිසා එතුමායි මට පරිත්‍යාග කළ මුදල් මම දුමින්දුට දෙනවා. ඒ කටයුතු කාරණා ඔබතුමලා සංවිධානය කරන නිසා ඒ කටයුතු සිද්ධ වෙනවා. අවසරයි. එම සංකේතාත්මක මුදල් අපි මහාචාර්ය පාතේගම ඥානේශ්වර ස්වාමීන් වහන්සේට ලබා දුන්නා. නැවතත් එම මුදල් බෙදා දීම සඳහා කටයුතු කරන්නට අපි සූදානම්. ඒකම සභාපතිතුමා හොඳ අදහසක් කිව්වා ඔක මුදල් දීලා. එහෙමයි. මේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෝ 6-4 පාරවල් ගහුවාම ඒ ක්‍රීඩකයන්ට සලකනවා වගේම ඒ අම්මා තාත්තටත් විශේෂ ගරු සැලකිල්ලක් කරන්න අපේ රටේ මිනිස්සු කැමතියි. මිනිස්සු දැනට එහෙම කරනවා කියලා. ඒ වගේම අපේ රට ආරක්ෂා කරන රණවිරුවෝ ඒ රණවිරුවන්ගේ අම්මා තාත්තා ගැන හොයන බලන සමාජයක් අපිට තියෙන්නේ කියලා. ඒ වගේම අපි හාමුදුරනේ කරන්න ඕන කෙනෙක් කුලදරුවෙක් ශාසනයට දන් දුන්නාම ඒ අම්මා තාත්තා ගැනත් අපි හොයලා බලන්න ඕන කියන අදහස එතුමාට හිතලා එතුමා මේ මා සමග කිව්වා. ඉතින් ඒ අදහස තමයි මං හිතේ කුලදරුවන්ගේ දෙමාපියන් ජීවත් වෙන නිවෙස් හදලා දෙන්න ඕන කියන ආරම්භය එතුමා කරන්නේ. ඒකනත් පිංසිත වෙනවා. බොහොම වටිනා අදහසක් සභාපතිතුමන් ඉදිරිපත් කරා. අර අනිත් විරුවන්ට සලකන වාසයේම ශාසනයට පූජා කළ දරුවන්ගේ දෙමව්පියන්ටද ගම තුල රට තුල නගරය තුල එවැනි පිළිගැනීමක් ගෞරවයක් ආදරයක් සෙනෙහසක් භක්තියක් ඇති කළ යුතුයි කියන සංකල්පය මත එතුමා සිටිනවා. ඒ නිසා බොහොම වැදගත් කාරණාවක් විදිහට සලකා ඒ අනුව කටයුතු කරන්නට අප සූදානම් සිටින බව මතක් කරන්නට අවශ්‍යයි. එසේනම් නැවත යමු සූදානම් අපේ සජීවී සාකච්ඡාවකට නොපෙනෙන ලෝකය අපි ගෞරවයෙන් ආරාධනා කරා අද දවසේදීත් පානදුරේ ප්‍රශාන්ත් මලවිගේ මහත්මයාට ආයුබෝවන් සුබ දැසන. ආයුබෝවන්. ඒ වගේම විද්‍යාකුලපති මහත්මයාට වෛද්‍ය විද්‍යාකුලපති මහත්මයාට ආයුබෝවන්. අපි මේ අපේ ආඳුරනේ නොපෙනෙන ලෝකයේ සාකච්ඡාව මේ පටන් ගන්නට මත්තේ මම මේ පත්තරවල සෑහෙන දුරට මේ අද සාකච්ඡා කරන මාතෘකාව පිළිබඳව තියෙනවා. අපේ ජාතික පුවත්පත් මේ රසක් ගත්තොත් ඒ ජාතික පුවත්පත් රසක මේ අර අපිට තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් නැත්නම් වෙළඳ දැන්වීම් දාන්නේ වගේ මේ වශී පත්තරවල ඒව තමයි අපිට කියවන්න තියෙන්නේ. එහෙමයි තමයි. වැඩිපුරම මේ වශී ගුරුකම් පිළිබඳව වැඩිපුර මේ දැන්වීම් දානවා. මේකට හේතුව මොකක්ද? මේ වශී ගුරුකම් ඇත්තද? නඩු වලින් ජය ගන්න පුළුවන්, එක දවසින් ජය ගන්න පුළුවන් වශී ගුරුකම් එහෙම නැත්නම් ගුරුකම් පිළිබඳවක් තියෙනවා. ඊට අමතරව මට මේ හරි ලස්සන මේ දැන්වීමක් ලැබුණ අපේ හාමුදුරනේ එක්තරා පුවත්පතක. අද අපි කතා කරන්නේ වශී ගුරුකම් පිළිබඳව. ඒ මතක් කර සිටිය යුතුයි ඔබතුමන්ලාට එක්තරා දේවාලයක ලක්ෂ්මී දේවාලයේ කපු මහතුන් හා සහායක අබෑර්තු කියලා අපේ හාමුදුරනේ පුංචි දැන්වීමක් තියෙනවා. කපු මහත්තුරු තමයි අබෑර්තුව තියෙන්නේ කපු මහත්තුරුන්ට සහ සහායකයන්. පුහුණු මේක තියෙන අපේ හාමුදුරනේ විනයගරුක දුෂ්චරිතයෙන් තොර කපු මහත්තුරු සමග වැඩ පුහුණු වීම සඳහා සහායකයන්ද ඕනෑ කර තිබේ. නුපුහුණුවයි. විශ්‍රාමිකයන්ට ඉල්ලුම් කරන්න පුළුවන් කියලා තියෙනවා. දැන් අපේ රටේ ඓතිහාසික වටිනාකම් තිබෙන දේවාල පන්සල් ආදී වශයෙන් තිබෙනවා. නමුත් අපි
මේ වගේ පුවතක් දැක්ක ගමන් අපේ හැමදෙරණ අපිට හිතෙනවනේ ඇයි මේ එහෙම කපු මහත්තුරුටත් අබෑර්තු තියනවාද කියලා. වහන්සේ කොයි වගේ අදහසක්ද දරන්නේ මේ ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා මේ වගේ දැන්වීමක් පිළිබඳව අපේ හැමදෙරණ? සාමාන්‍යයෙන් මේ ඔය දේවාලවල කපු මහත්තුරු පිළිබඳව බොහෝ දෙනා කතා බහ කරලා තියෙනවනේ. එතකොට දැන් මගේ පුජ්‍යලික අදහස් රාවණ බොහෝ ඒවා මැදහත්. නමුත් මට මතක් වෙනවා මේ අපේ යක්කඩුවේ පඤ්ඤාරාම නායක හාමුදුරුවෝ යක්කඩුවේ පඤ්ඤාරාම නායක හාමුදුරුවෝ පොතක් ලිව්වා. පොතක් ලියවගෙන ඇත්තට මේක අනුවාදයක් පංචතන්ත්‍රය කියලා තියෙන පොතක් මේ සංස්කෘත පොතක්. ඒ සංස්කෘත පොතේ ආලෝකයේ අරගෙන ඒ කතා රසවත් බසකින් යක්කඩේ හාමුදුරුවෝ ලිව්වේ. උන්වහන්සේ පොතේ කියනවා මම මේ වගේ පොත් 12ක් ලියන්න අදහසක් ඇතුවයි මේක පටන් ගත්තේ කියලා. නමුත් උන්වහන්සේට ලිව්වේ පොත් දෙකයි. ඒ පොත් දෙක ලියන්න පොත් දෙකෙන් නතර වෙන්න එක හේතුවක් තමයි මේ මම මේ කියන්න යන කවිය. මේ කවිය නිසා මේ පොත් ගිනි තිව්වා ආණ්ඩුවේ. ආණ්ඩුවෙන් ගිනි තියලා පොත තහනම් කළා. වන කතා මිතුරන් කෙටවීම කියන පොත. ඒක කපු මහත්තුරු ගැන තියෙන නිසා මම මේක මට ඒවලින් ප්‍රශ්නය වහම මතක් වුණේ. අපායට යන්න ඕනේ නම් ඔබට කරපන් මහා ඇමතිකම එක දවසකට. නැත්නම් පන්සලක දේවාලයක සිට අධිපතිකම කරපන් 3 දවසකට කියලා. ඒ කියන්නේ දේවාලයක අපමහත්තුරු වීමත් අපායට යන්න පාර කපා ගැනීමක් වගේ කියන එකක් තමයි මේ කියන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ කපමහත්තුරු ඔක්කොම අපායට යනවා කියන එක නෙවෙයි. අපායට යන පාරක් තියෙනවා එතනින්. ඒ පාරේ යන අයත් ඉන්නවා, නොයන අයත් ඉන්නවා. මොකද අපි මුලින් මේ වැඩසටහන් වලදීම සාකච්ඡා කරලා තියෙනවා මිනිස්සුන්ගේ මනසට අවුල් තැවුල් වලින් පිරුණු යම් යම් බය චකිතයන්ගෙන් හිත ලොමුදහ ගන්නවන මිනිස්සුන්ගේ හිත සුවපත් කරන්නට කපමහත්තුරුන්ට පුළුවන්. නමුත් ඇතැම් කපමහත්තුරු මේක මේ తত্ত্বය වැරදි දේ සඳහාත් යොදවනවා. අයහපත සඳහාත් යොදවනවා. මිනිස්සු බය කිරීමට, මිනිසුන්ට හොල්මන් තියනවා කියන එක පෙන්වීමට, මිනිසුන්ට പ്രേත දෝෂ ඇවිල්ලායි කියලා පෙන්වීමට රඟපෑම් කරන කපමහත්තුරුත් ඉන්නවා. ඒගොල්ල ගැන යක්කඩ විනායක හඳුරෝ කිව්වේ එතනින් පාර තියනවා යපායට කියලා. නමුත් මිනිස්සු සුවපත් කරවන්නත් මේ තැන ගන්න පුළුවන්. ඉතින් ඔය අබෑර්තුවේ තියෙන සහායක මහත්තයෙක් ගියොත් ඒ මහත්තයාටත් අර පාරේ යන්නත් පුළුවන්, මේ පාරේ යන්නත් පුළුවන්. අපි දන්නේ දැනට මෙතෙන්ට ගිහිල්ලා තියෙනවද කියලා. කපමහත්තුරුන්ගෙන් සමාජයට සේවයක් වෙනවා වගේම සමාජයට කොඩි විනයක් වෙච්ච කපමහත්තුරුත් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. දැන් අපි දකිනවා නේද අපි හඳුන්වන්නේ මේ දේවාල පුංචි දේවාල මේ පාර තොටේ යනකොට හැමතැනම තියෙනවා. ඒවයි ශාස්ත්‍ර කියනවා භූතයන්ගෙන් බලපෑම් කරගන්නවා කියලා මේ පත්තරවලත් ඒ දැන්වීම් දාන මහත්තුරු ඉන්නවා. ප්‍රශාන්ත හාමුදුරුවෝත් ඉන්නවා. ඒක තමයි මම එතනටත් එන්න සූදානම් හාමුදුරුවෝත් ඉන්නවා. මේ ප්‍රශාන්ත මල්ලිගේ මහත්තයාටත් දේවාලයක් හොදා ගන්න බැරිද? ඒ ශාස්ත්‍ර කියන්න බැරිද? කොහොමද ඔබතුමා මේක දකින්නේ? මේ පිළිබඳව අපි කතා කරනකොට විශේෂයෙන්ම දැන් අපි මෙතෙක් කලක් කතා කළා නොපෙනෙන ලෝකයේ පිළිබඳව. අද විශේෂයෙන් මේ වශී ගුරුකම් පිළිබඳව අපි කතා කරන්නේ. මා බොහෝ දුරට දකින්නේ මේ වශී කිව්වම සර්වජන වශී කියලා තියෙනවා, පුද්ගල වශී තියෙනවා, ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ වශී, ඒ ආදී වශයෙන් විවිධ ආකාරයට මේ වශී කර්ම ඇතැම් දෙනා කරගන්නවා. බොහෝ දෙනෙකුට මා දකින විදියට මා දන්නා විෂය ධාරාව ජ්‍යොතිෂ ශාස්ත්‍රය. මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළින් යම් යම් පුද්ගලයන්ට තියෙන ආකර්ෂණීය සහ විකර්ශනීය ගුණ හඳුනා ගන්නට පුළුවන්. මේ නිසා මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ තියෙනවා පංචපක්ෂී නියාමය කියලා. මේ රජපක්ෂියා, බොහෝජන පක්ෂියා, මරපක්ෂියා, නිදිපක්ෂියා සහ ගමන පක්ෂියා කියලා. ඒ තුළ පෙන්වුම් කරන මේ ග්‍රහයන්ගේ තියෙන ආකර්ෂණ සහ විකර්ෂණ ගුණ. ඒ තුලින් තමයි පුද්ගලයාට තියෙන්නේ මේ ග්‍රහයන්ගේ ශක්තිය කොපමණ ග්‍රහණය කරගන්න පුළුවන් බලයක් තියෙනවද කියලා. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් අපි ගත්තොත් මේ සිකුරු ග්‍රහයාගේ බලය ඊට උසස් මට්ටමක ප්‍රශස්ත මට්ටමක තියෙනව නම් එවැනි පුද්ගලයන්ට සමාජයක් ආකර්ෂණය කරගන්න, තමාගේ විරුද්ධ ලිංගිකෙක් ආකර්ෂණය කරගන්න සහජයෙන්ම හැකියාව සහ දක්ෂතාවය තියෙනවා. මා හිතන විදිහට එවැනි හැකියාවන් සහ දක්ෂතාවයන්ගෙන් අඩු අය තමා පිළිබඳව යම්කිසි ආකාරයක විශ්වාසය මද පුද්ගලයෝ තමයි ඇත්තටම මෙවැනි දේ
පසුපස හඹා යන්නේ. මා දකින දර්ශනයයි. මේ අනුව මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළින් ඇත්ත වශයෙන්ම කියන්න පුළුවන් කොපමණ ආකර්ශනීය ගුණයක් මේ පුද්ගලයා ගෙනත් තියනවද කියන එක. දැන් ඇත්තට මේ පිළිබඳව පමණක් නෙමෙයි අපි ඇතැම් දිනාට තියෙනවා තමාගේ කටහඬ නිසා සමාජයක් ආකර්ෂණය කරගන්න පුළුවන් බලයක්. දැන් අපි ගායකයෙක් ගත්තොත් ඒ පුද්ගලයාට තියෙනවා. අපි නළුවෙක් ගත්තොත් එයාට පුළුවන් එයාගේ නර්තනය තුළින් එයාගේ හැකියාවන් තුළින් සමාජය ආකර්ෂණය කරගන්න. තවත් කෙනෙකුට තමාගේ දර්ශනය සමාජයට දීලා සමාජයක් ආකර්ෂණය කරගන්න පුළුවන්. අපි ගත්තොත් මේ එච්.ආර්. ජෝතිපාල වැනි පුද්ගලයෙක් අද වෙනකොට ගායන ශිල්පියෙක් අද වෙනකොට මරණයටපත් වෙලා සෑහෙන කාලයක් වෙනවා. අදටත් ඔහුට ආකර්ෂණය වෙන පිරිස් සමාජය තුළ බහුලයි. ඔබ අපේ හැමෝම ඒ ආකර්ෂණ ශක්තියට යම්කිසි නතුවීමක් තියෙනවා. ඒ පුද්ගලයෝ ගේන ඒ ආකර්ෂණ ශක්තියින් ඇතැම් පුද්ගලයන්ට ඒ ආකර්ෂණ ශක්තිය සහජයෙන් පිහිටලා තියෙනවා. තවත් අයට ඒ ආකර්ෂණ ශක්තිය නැහැ. එවැනි නැති පුද්ගලයෝ විවිධ ආකාර උපක්‍රම භාවිතා කරනවා තමාගේ ආකර්ෂණ ශක්තිය වැඩි කරගන්න. ඒ ආකර්ෂණ ශක්තිය වැඩි කරගන්නට ඒ ගන්නා උත්සාහය තුළදී গুপ্ত දේවල් පසුපස යම්කිසි ආකාරයකට හඹා යාමකුත් තියෙනවා. මා බොහෝ දුරට දකින්නේ මේ සමාජය තුල අපි ගත්තොත් එහෙම විවාහයක් නැති කෙනෙකුට බොහෝ දුරට මේ යම්කිසි ආකර්ෂණ ශක්තියක් උපදවා ගන්නට ওই වශී කර්මයක් කරගන්න පුළුවන් ඇතැම් දිනෙක. නමුත් මා දකින්නේ බොහෝ දුරට මෙවැනි දේවල් තුලදී ඒ පුද්ගලයාට තමා පිළිබඳව විශ්වාසයක් නොමැතිකමත් එය විශේෂයෙන් බලපානවා. ඒක පැහැදිලිවම කියන්න ඕන. නමුත් ජ්‍යොතිෂ දර්ශනය තුල තියෙනවා ඒ පුද්ගලයාට කොපමණ ආකර්ෂණ ශක්තියක් උත්පත්තියෙන් උරුම කරගෙනද කියන එක. නිසා ඇත්තටම මේ ශාස්ත්‍රය නිවැරදිව ප්‍රගුණ කරන කෙනෙක් නම් ඔය වැනි ආකාරයකට මේ මම ඔය දැක්කා මේ ඔබතුමාගේ තියෙන ඔය පත්තරවල තියෙන වෙළඳ දැන්වීම අපි වට කියන්නේ දැන්වීම නෙමෙයිනේ අපි වට කියන්නේ වෙළඳ දැන්වීම කියලානේ. එවැනි ආකාරයක වෙළඳ දැන්වීම කරන්නේ ඇත්තටම ඒ ශාස්ත්‍රය පිළිබඳව හසල පුද්ගලයෝ නෙමෙයි මා දකින්නේ. මොකද ඇත්තටම ඔවැනි හැකියාවක් තියෙන පුද්ගලයෙක් ඉන්නවනම් වෙළඳ දැන්වීම දැමීමේ අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම කියනවනම්. ඉතින් මෙතනදී ඉතා පැහැදිලිව තේරුම් යනවා ওই වරු තුනෙන් ගෙන්නලා දෙනවා, දවසෙන් ගෙන්නලා දෙනවා, සතියෙන් ගෙන්නලා දෙනවා. ඔබගේ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙනවා, නඩුහබ දිනා දෙනවා. ඔබගේ විරුද්ධවාදියාව ඔබගෙන් දුරස්ත කරලා දෙනවා, එපා අය ඈත් කරලා කැමැති අය ලං කරලා දෙනවා. ඒ ආදි වශයෙන් දෙපා මුලට ගෙන්වා දෙනවා. ඉතින් මෙවැනි දේ සෑම දෙයකින්ම පෙන්වන්නේ ඕවා හුදු වෙළඳ දැන්වීම ප්‍රචාරණ සේවාවක් විනා ඕක ඇත්තටම සේවාවක් නෙමෙයි, ඕක දැන්වීමක් නෙමෙයි, ඕක ඇත්තටම වෙළඳ දැන්වීමක්. ඔය තුල තියෙන්නේ වෙළඳ වාණිජ්‍ය පරමාර්ථ විනා ඔය තුල ඇත්ත වශයෙන්ම ඒ දර්ශනයක පැහැදිලි දර්ශනයක්, පැහැදිලි සත්‍ය ශාස්ත්‍රයක් ඔය තුල ගැබ්බෙලා නැති බව ඉතා පැහැදිලිව කියන්න පුළුවන්. මේ නිසා මා විශේෂයෙන්ම මේ සමාජයේ ඉන්න පුද්ගලයන් ඉල්ලා සිටිනවා විවිධ පුද්ගලයෝ ඉන්නවා සමාජය තුල ලෙඩසුව කරන පුද්ගලයෝ, ඊට අමතරව වශී කර්ම කරන පුද්ගලයෝ, අන්‍යයන්ගේ ආකර්ෂණ දිනා දෙන පුද්ගලයෝ ආදී වශයෙන් ඉන්නවා. මොන දේ කරත් ඔවැනි ආකාරයක වෙළඳැන්වීමක් කරලා ඒ වෙළඳැන්වීම කරා නම් ඔහු ඇය යාමට උත්සාහය දරන්නේ ඒ තුලම තියෙන බරපතල වාණිජ අරමුණක්. ඒ වගේම මෙවැනි ආකාරයකට යම්කිසි කෙනෙක් පුද්ගලයෙක් ඔවැනි දර්ශනයක් ඔවැනි ආකාරයෙන් කරන්න උත්සාහ කරනවා නම් ඒ තුල පැහැදිලි ලෙසම කියන්න තියෙන්නේ සත්‍යයක් නෙමෙයි, ඒ තුල මැජික් එකක් තියෙන බවයි. ඒ නිසා මේ සත්‍යයක් නොවන බව ඉතා පැහැදිලිව කියන්න පුළුවන්. අපේ හඳුන්නේ විශේෂයෙන් මතක් කළ යුතු කාරණාව තමයි මේ අපේ රටේ ඉන්න බොහෝ පිරිස්සරට එහෙම නැත්නම් අපි මේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට විශේෂයෙන්ම කියන්න ඕන කාරණාව තමයි මේ අපි කියූ සැනින් හෝ විශ්වාස කරන්න එපා. සහ මේ ඕනෑම දෙයක් කියූ සැනින් කෙනෙක්ගේ ලස්සන වචන පාවිච්චි කරලා ඒ වචන මං විනාඩි 20න් පිළිකා හොඳ කරනවා, මං අර ලෙඩේ හොඳ කරනවා විනාඩි 10න් 15න් කියලා කියූ පමණින් පෙළ ගැසිලා ඒ ස්ථානවලට යනවා කියන එක අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. සහ අපි එහෙම කෙනෙක්ව ගෙනල්ලා මෙතන කතා කරත් ඒ අය විශ්වාස කරන්න කියන පදනමෙන් නෙමෙයි. නමුත් ඒ අයට එහෙම හැකියාවක් තියනවාද කියලා සොයා බලන්නට පමණයි මේ මැදිරිය තුල අපි සාකච්ඡා කරන්නේ. ඒ නිසා ඒ විශේෂයෙන්ම මතක් කර දිය යුතුයි. ඒක අනිත් channel වලට වඩා අපේ විශේෂත්වයක්. විශේෂත්වයක් ඒක. අපි මේ අර සාමාන්‍ය භාෂාවෙන් කියන ප්‍රොමෝට් කරන්න නෙමෙයි ගිහින් අපි මේ ඇත්ත හොයලා බලනවා. දැන් මට මේකේ මේ පත්තරේ දැක්කම තියෙනවා මේ ගුරුලා ඉන්නවා. එතකොට වල්ලි කියලා එහෙම නම් ආදි වශයෙන් විවිධ නම් පාවිච්චි කරලා තියෙනවා අපි හඳුන්නේ. මේවා පාවිච්චි කරන්නේ ඇයි කියලා දන්නේ නැහැ. සමහර විට අපිට තරජනෙන්නත් පුළුවන් විවිධ අවස්ථාවල මේ වගේ මේ විවෘතව මේ වගේ දේවල් කතා කරනකොට ඒ කෙසේ වෙතත් සමාජයේ නිවැරදි මාවතකට යොමු කරන්න අවශ්‍ය නිසාවෙන් අපිට මේ දේවල් විවෘතව කතා කරන්න සිද්ධ වෙනවා. අපි විද්‍යාකුලපති මහත්තයාගෙන් අහලා බලමු මේ ඔබතුමා වශී ගුරුකම් පිළිගන්නවද?
එහෙම නැත්නම් ඔබතුමා මොකක්ද දරන අදහස මේ වශීගුරුකම් පිළිබඳව මෙච්චර මේ දැනීම් තියෙනවා මෙච්චර වශීගුරුකම් කරන්න පුළුවන් රටේ ඔය ගැන තියනවා කියන එකනේ උනන්දුවක්. උනන්දුවක් තියනවා කියන එක අනිවාර්යයෙන්ම අපි හඳුනන්නේ. අතම දුමුදු වශීකරණය කියන මාතෘකාව ගත්ත විට ඒක නොඑක ආකාරයෙන් අපිට අර්ථ දක්වීම කරන්න පුළුවන්. දැන් මෙතුමා කිව්වා වගේ යම් කිසි පුද්ගලයෙක්ගේ දක්ෂතාවයකට මිනිසෙක් වසඟයට පත් වෙන්න පුළුවන් වශී වෙන්න පුළුවන්. ඒක එක්තරා විදියක වශීකරණයක්. තව කෙනෙක් මොනවා හරි දෙයක් හොඳින් කතා කරනවා, හොඳින් දේශනා කරනවා, අන්නේ කටහඬට වෙන්න පුළුවන්. ඒ පුද්ගලයාගේ දක්ෂතාවයට වෙන්න පුළුවන් කෙනෙක් වශීකරණයට ලක් වෙන්න පුළුවන්. නමුත් එම වශීකරණයත් ඔය වෙනද දැන්වීම් වල පාවිච්චි කරන වශීකරණයත් අතරේ පැහැදිලි වෙනසක් තිබෙනවා. මොකද පුද්ගලයෙක් තුළ තිබෙනා වූ යම්කිසි දක්ෂතාවයකට තමයි අනිත් මිනිසුන් Tamanට වශී වෙන්නේ. මම පළවෙනි ආකාරයට කිව්වා. දැන් මෙතනදී වෙලා තියෙන්නේ දක්ෂතාවයක් වඩන්නේ නැහැ. තව කෙනෙක්ගේ පෙළඹවීමක් මත යම්කිසි පුද්ගලයෙක් තවත් කෙනෙක් කෙරෙහි වශීකරණයකට ලක් කරන්න පුළුවන් කියලා තමයි ඔයන් කියවෙන්නේ. ඇත්තටම ඕක ගැන මම කරපු පරීක්ෂණ තියෙනවා. මෙන්න මේ වගේ ඒක සාමාන්‍යයෙන් මිනිසුන්ට කාටවත් මම පහරක් ගහන්න කියන එකක් නෙමෙයි. ඔය වගේ පත්‍රේ දැන් මීට අවුරුදු 8කට 10කට කලින් හිටපු ඔය ප්‍රසිද්ධම දැන් මම හිතන්නේ හමුදුරෝ ඔය ක්ෂේත්‍රේ නැහැ. අසිරගත වෙච්ච ස්වාමීන් වහන්සේ. සමහර විට ඔව්. ඔබතුමා විවෘතව කියන්න පුළුවන් කියලා තියෙනවා. නමුත් මෙතනදී අපි කරා මේ ඥාන ළමයෙක්ගේ නම් දෙකක් අර ඇත්තම මේ ඒ නම කියන්නේ ඔතන පරීක්ෂණය කරලා තියෙනවා. මේ ෆිට් එකේ ඉන්නවා. නමුත් මේක අහගන්න හරි අමාරුයි. ලා ඉවරවල බැක් කිව්වොත් මොකද වෙන්නේ කියලා මට ඇවිල්ලා කිව්වා මේ මොකක් හරි කරමුද? මේක මේ මං මෙහෙට යන්නද? මං කෝක බොරු වැඩක් යන්න එපා තේරුමක් නැහැ කියලා. නමුත් මේ පුද්ගලයෙක් ඇහුවේ නැහැ ගියා. ගියාට පස්සේ ටොෆියක් මතුරුලා දීලා තිබුණා. මේක ගෑන් ළමයට කන්න දෙන්න. දීලා වරුතුන ගියාට පස්සේ ඔබ ගිහිල්ලා අහන්න ගෑන් ළමගෙන් මට කැමතිද කියලා. මේ ආකාරයට කිලි අහුවෙන්නේ නැති වෙන්න මේ පුද්ගලයා ගිහිල්ලා මේ ටොෆිය දීලා වරුතුන ගියාට පස්සේ මේ පුද්ගලයා අහලා තිබුණා මේ ගෑන් ළමෙන් කැමතිද කියලා. මේ ගෑන් ළමයා කැමතියි කියලා. පස්සේ මේ පුද්ගලයා ඇවිල්ලා කියනවා බලන්න ඔයා කියපු දේ අහුවනම් මට මොකද වෙන්නේ? යන්තම් මේ හාමුදුරන්ට පින් සිද්ධ වෙන්න කියලා හොඳ තෑග්ගකුත් කෙනින් දුන්නා ඊළඟ වතාවේ හාමුදුරණකට. මොකද වැඩි හරි ගියානේ. නමුත් ඊට පස්සේ අපි කරා අපි දන්නේ නැති. ඒ කියන්නේ තුන් හිතකවත් නැති. දැන් අපි හිතමු ඔබතුමා කියලා. ඔබේ කෙස් ගහක් ගලව ගත්තා. තව පැත්තකින් ගෑනු ළමයෙක්ගෙත් මගේ හිතවතියෙක්ගෙත් කෙස් ගහක් ගත්තා. අරගෙන මම මේ කෙස් ගස් දෙක ගිහින් දීලා කිව්වා මේ දෙන්න වශී කරලා දෙන්න කියලා. අර පුද්ගලයාත් එක්කම ගිහිල්ලා කරේ. නමුත් දැන් ගෑනු ළමයා දන්නෙත් නැහැ, පිරිමි ළමයා දන්නෙත් නැහැ. ඊට පස්සේ අර විදිහටම ටොෆි එකක් දුන්නා. මම ඇවිල්ලා කිව්වා අර පිරිමි ළමයාට මේ පොඩ්ඩක් මම පොඩි පරීක්ෂණයක් කරන්නේ. ඔයා ගිහිල්ලා මේ ටොෆිය දෙන්න මේ අර ගෑනු ළමයා ගැනමත් කියලා එයාට ටොෆිය දෙන්න. ඉස්සෙල්ලා දීලා එන්න මම ඊට ටික කියන්නම් කියලා. ඊපස්සේ මෙයා දුන්නා. ඊට පස්සේ ගෑනු ළමයා කෑවා. කාලා ඇවිල්ලා මම දැන් කන අතර දැන් මේ පුද්ගලයා ඇවිල්ලා කිව්වා ඔන්න ටොෆිය දුන්නා. දැන් එයා කනවා මොකක්ද දැන් ඊට පස්සේ වෙන්න ඕනේ කියලා. මං කිව්වා විහිළුවට වගේ ඔයා ගිහිල්ලා අහන්න තව මෙන්න මේ වෙලාව පැන්නට පස්සේ මාත් ඉන්න තැන නැත්තම් මං පොඩ්ඩක් මගාරින්නම්. ඔයා ගිහිල්ලා අහන්න පොඩ්ඩක් මගේ හිතේ මෙහෙම දෙයක් තියෙනවා ඔයා ගැන මොකද කියන්නේ කියලා. නිකම් මේ එයා මොනවා හරි තරහ ගියොත් කියන්නේ පිස්සුද මම විහිළුවක් කරේ. මට මෙයා තමයි කිව්වා අහන්න කියලා මේ විහිළුවක් කරේ කියලා ෂේප් වෙන්න කියලා. ඒ කිව්වා වගේම වරුතුන පැන්නට පස්සේ මේ පුද්ගලයා ගිහිල්ලා ඇහුවා ගෑන් ළමයාගෙන්. අන්තිමට මොකද උනේ? ඔය වගේ කතාවලට නේ මං වාට ආශ්‍රය කරේ. ඔය වගේ වැරදි පැති වලට එන්න එපා කියලා ඒ දෙන්න අද වෙනකට තරහයි. මෙතනදී දැන් අර පුද්ගලයාට ඔය පළවෙනි සිදුවීමේදී ටොෆි එකක් දෙන්න තරම් හිතවත්කමක් තියනවා කියන්නේ මේ දෙන්නට දෙන්න කැමැත්තෙන් නිදලා තියනවා. නමුත් මේ පුද්ගලයාට අහන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. ඒ ශක්තිය නොමැතිකම නිසා අර පිහිටක් ගත්තා. ටොෆිය දුන්නානේ. දැන් මට කැමති වෙයි. මේක අහන්න ශක්තියක් කරගත්ත එක. නමුත් ඒ දෙන්න කොහොමත් කැමැත්තෙන් ඉඳලා තියෙනවා. මේ ගෑනු ළමගෙන් මම පස්සේ කරුණු විමසන විට අවුරුදු ගාණක් තිස්සේ මේ ගෑනු ළමගේ හිතේ තිබිලා තියෙනවා මේක. නමුත් අහලා නැහැ. නමුත් දෙවනි වතාව අපි කරේ දන්නේම නැති දෙන්නෙක්ගේ තමයි හිතවල නැති දෙන්නෙක්ගේ තමයි කෙස් ගස් දීලා වශීකරණයට ලක් කරේ. නමුත් එවැනි අවස්ථාවේ සම්පූර්ණයෙන්ම ප්‍රතිඵලය අනිත් පැත්තට ගියා. නමුත් ඊට පස්සේ ගිහිල්ලා කිව්වට පස්සේ කිව්වා කිලිය අහුවෙලා කිව්වා. නමුත් කිලිය අහුවෙන්න කියන යාලා කියන කිසිම දෙයක් උනේ නැහැ. මොකද මගේ වාහනේමයි ඕක කරගෙන ආවේ. කිසිම තැනකට මම
මල ගෙදරකටවත් මස්වත් කෑවේ නැහැ. මොකද කෑවොත් කියනවනේ මෙහෙම දෙයක් කියලා. කිසිම මේ මස් මාළුවත් අනුභවයක් කරන්නේ නැතුව තමයි ඕක ගෙනාවේ හොඳ පිරිසුදු ශරීරයකින්. මොකද නැත්තම් කියනවනේ කිලියව වෙලා මේක උනේ නැහැ කියලා. නමුත් ඔතනදී පැහැදිලි වශයෙන්ම කියන්න තියෙන්නේ දැන් අපි මෙහෙම කියන විට ගොඩක් අය කියනවා ඇති මේක බලන් ඉන්න අය මේ කටටවත් හොඳක් සිද්ධ වෙන්න එපා අපිටත් උනේ මෙහෙම අපිට මේ අපේ අස්පන අපිට හොඳ වුණා. මම මේ අර නඩුව දිනුවේ මෙහෙම ගිහිල්ලා. දැන් මට මේ වෙනකොට ඕන තරම් බනිනවා ඇති. නමුත් ඇත්ත తත්වේ ඕක මුලාවක් විතරයි. කිසියම් පුද්ගලයෙකුට තවත් කෙනෙක් গুপ্ত දෙයකින් එහෙම නැත්නම් නොපෙනෙන දෙයකින් වශී කරන්න බෑ. නමුත් පුද්ගල දක්ෂතාවයක් තිබුණොත් ඒ දක්ෂතාවයට මිනිසුන් වසන් කරන්න වශී කරන්න ලක් කරන්න පුළුවන්. එයා මහන්සි ගන්න දෙයක් නැහැ. මේ පුද්ගලයාට දක්ෂතාවයට වසඟ වෙනවා. නමුත් එහෙම නැතුව තවත් පුද්ගලයෙකුට වෙනත් පුද්ගලයෙක් කිසිම විදියකට වශීකරණයක් ලක් කරන්න බෑ. නමුත් ඔතනදී එක ක්‍රමයක් තියෙනවා. දැන් වශීකරණය කියන වචනේ පාවිච්චි කරනවා ස්වාපන එහෙම නැත්නම් මෝහණයට. නමුත් එතනදී ඒක ප්‍රතිකාරයක්. ඒකයි මේකයි කියන්නේ දෙකක් නේ. නමුත් ඒත් සදාකාලිකව මේ Tamanට කැමති කරගන්න නෙමෙයි. අර යම් කිසි විධානයක් මත පොඩි වෙනසක් කරන්න පුළුවන්. එහෙම ඇරෙන්න ඔය වගේ গুপ্ত දෙයකින් කිසිසේත්ම යම් කිසි කෙනෙක් කියනවනම් මට අර පුද්ගල වශී කරන්න පුළුවන් කියලා ඒක මූලික බොරුවක්. ඒ කියන්නේ මොහොනේ තුලින් කියන්නේ මේ ඒ වෙලාවට පමණක් නෙමෙයි. ඒ වෙලාවට නැතුව පස්සේ විධානයක් කියලා මේ හැමදාම තියාගන්න එහෙම ක්‍රමයක් ඒත් නෑ. අපේ ආදුරනේ දැන් මේ කුරුකම් දැන්වීම දිහා බලද්දිත් ඒ වගේම අපිට පහුගිය කාලේදී ආරංචි වෙච්ච යම් ක්‍රියා හේතු කොටගෙනත් ස්වාමින් වහන්සේලා වැඩි වශයෙන් මේ වගේ වශී ගුරුකම් එහෙමත් නැත්නම් මේ විවිධාකාරයේ ගුරුකම් වලට සම්බන්ධ බව අපි දැකලා තියෙනවා. අපි අහලා තියෙනවා අපි අහන්නේ. ඇත්තටම ශාසනය තුල එහෙම කැපයිද ස්වාමින් වහන්සේ කෙනෙක්ට එවැනි දේවල් කිරීම? කොහොමද ඔබ වහන්සේටගෙන් විග්‍රහ කිරීමක් ලබා ගන්නවා නම් ඒ විග්‍රහ කිරීම කොයි ආකාරයෙන් වේද? මුල් බුදු සමයයි ශ්‍රී ලාංකීය බුදු සමයයි බුදු සමය අතරින් එකක් වුණාට ඒක සමාජගත වුණේ දෙවිදියකට. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය මාර්ගය සහිත ධර්මය ඉන්දියානු සමාජ වටපිටාවත් එක්ක තමයි හැදගැසුනේ. දැන් අපි කතා කරනවානේ අත්තිකිලමතාන යෝග වගේ මේ ඒ දුෂ්කර වෘත කාමසුකල්ලිකාන යෝගයේ පැවැත්ම ආජීව කොහොම සම්ප්‍රදාය තිබුණා කියලා. ඒව ලංකාවේ මොකොත් තිබුණේ නැහනේ. ඒවා ඉන්දියාවේ තිබුණේ. එතකොට ඒ පරිසරයට සෘජුවම බලපාන කරුණු කාරණා තමයි බුදුහාමුදුරු දේශනා කළේ. ඒකෙන් කියවෙන්නේ නැහැ බුද්ධ දේශනා එහාට විතරයි කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනා සමස්ත විශ්වයටම ගැලපෙන කාරණා. නමුත් සමාජයේ තිබුණ චාරිත්‍ර ඇවතුම් පැවතුම් ගත්තාම ඉන්දියාවට වඩා ලංකාව වෙනස්. ලංකාවේ අපිට බුද්ධ ආගම හඳුන්වලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. අපිට බණ කිව්වේ මිහිඳු හාමුදුරුවෝ. මිහිඳු හාමුදුරුවෝ විදේශිකයෙක්. උන්වහන්සේ විදේශිකයෙක් කියලා අපිට දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැති වෙන්න හේතුව තමයි උන්වහන්සේ ලංකාවට වැඩම කළයින් පස්සේ ශ්‍රී ලංකානු සංස්කෘතියේ එවකට පැවතිච්ච දේවලුත් ඉන්දියාවේ එවකට පැවතිච්ච දේවලුත් සම්මිශ්‍රණය කරගෙන සමබරව අරගෙන තමයි නිවැරදි මාර්ගය මිනිස්සුන්ට පැහැදිලි කරලා දුන්නේ. ඒ වශී ගුරුකම කියලා කියන එක පුළුල්. එයින් දැන් ඔය අපේ මේ මලවිගේ මහත්මයා කතා කළෙත් විද්‍යාකුලපති මහත්මයා කතා කරෙත් පුජ්‍යලය වශී කර ගන්න ක්‍රම. එහෙම අපේ. පුජ්‍යලය වශී කර ගැනීම සඳහා සකස් කරන මන්ත්‍ර ගුරුකම් ක්‍රම. එතකොට දැන් ඒ සම්බන්ධයෙන් මගේ අදහස තමයි මේ බුද්ධ කාලය තුලත් ඒ සමාජය තුල උනත් කතා බහට ලක් වෙලා තියෙනවා පුජ්‍යලයක් තව පුජ්‍යලයකට වශී කරගන්නට පුළුවන්ය කියන අදහස. ඒ වශී කරගන්නේ කෙසේද කියලා කිව්වහම සමහර අය ඉනා බෙහෙත් ඉනා කියලා ඒකට පාවිච්චි කරන වචනේ සීනි ටිකක් කන්න දෙනවා. එහෙම නැත්නම් අර කිව්වා වගේ කෙස් ගහක් ගේන්න කියනවා. එහෙම නැත්නම් ලේ කලවම් කරලා ගුරුකම් කරලා මතුරනවායි කියන එහෙම ක්‍රමයක් තිබිලා තියෙන කතා බහට ලක් වෙච්ච බවක් පේනවා. නමුත් සහේතුකව එබඳු කරුණු කාරණා මෙන්න මෙතන තියනවා මේ විදිහට තියනවා කියලා පොතපතක ලේවිලා නැහැ. ආගමික පොතපතෙත් නැහැ.
ඒකට හේතුවක් තියෙනවා. එය ඊතරම් ප්‍රශස්ත සමාජ මතයක් හැටියට තිබිලා නැහැ. සාමාන්‍යයෙන් සමාජය තුළ නිකන් කට කතා මාධ්‍යෙන් එහෙම තිබිලා තියෙනවා. දැන් අපේ බෞද්ධ සම්ප්‍රදායේ හැටියට ඔය සම්බන්ධයෙන් කතා කරන එකක් තමයි ජලනන්දන පිරිත. එතකොට ජලනන්දන පිරිත කිව්වහම කොඩිවින ඔය බන්ධන කැපිලා යනවා කියන විශ්වාසයක් බෞද්ධය තුල තියෙනවා. ඒ විශ්වාසය තිබුණා කියලා කියන එකේ වරදක් නැහැ. මේ නිදාන කතාව මේකට හේතුව මේ බඳු ජලනන්දන පිරිතක් කොඩිවින කැපෙන්න, බන්ධන කැපෙන්න, යంత్ర මන්ත්‍ර හරං කත්වා එහෙම කියලා මේ ජලනන්දන පිරිත තියෙන්නේ අපේ බෞද්ධයන්ට ගොඩක් කටපාඩම් එක. එහෙම පිරිතක් දේශනා කරන්නට හේතුනේ ඇයි කියලා කියන ප්‍රශ්නේ අපිට වැදගත්නේ. යంత్ర මන්ත්‍ර කපල දාන, බන්ධන, ඉනා බන්ධන කැපිලා යන්න, කොඩිවින කැපිලා යන්න, වශී යන්ත්‍රනේ අපි අද කතා කරන්නේ. ඒවා කැපිලා යන්න ජලනන්දන පිරිතට පුළුවන් කියන විශ්වාසයක් අපේ බෞද්ධ සමාජයේ තියෙන. ඒ විශ්වාසය වරදක් නැහැ. ගොඩාක් අය ගොඩාක් බෞද්ධයෝ ගෙදරට මොකක් හරි කරලයි කියලා තේරුණාම හිතුණාම ඒගොල්ලන්ට හිතිච්ච එක ඒගොල්ලෝ ජලනන්දන පිරිතෙන් කහදියර මතුරලා කහ වතුර කියලා කියන්නේ කහ විස බීජනාශකයක්. එහෙම අපි පුංචි බාධකයක් කරන අපේ හඳුන්නේ සමාවන්න අපි වෙලාව බලලා පොම්බෙත් පණිගෙමු. හරි අපි හඳුන්නේ. කහ විස බීජනාශකයක්නේ කහ වතුරට පෙරපුව වතුර ගන්නෙ. මොකද වතුර වලත් එක එක විස බීජයම තියෙනවනේ. පෙරපු වතුර කහ වතුරට කලවම් කරාම ඒකට කියන්නේ කහ වතුර කියලා නෙවෙයි. අත්‍තරම අපේ පාවිච්චි කරන වචන කහ දියර. කහ දියර කියලා කියන්නේ. කහ දියර කියවම ඒකට බලයක් තියෙනවා විශේෂ. ජලනන්දන පිරිතෙන් කියලා ගේ පිරිසිදු කරලා ඉස්සෙල්ල අතපතු ගාලා පිරිත් පැන් කහ වතුර ඉහිනවා. ඉඩම නම් ඉඩමට ඉහිනවා. තමන් කරන විශේෂ තැනක් තියෙනම් ඒකට ඉහිනවා. ඒ කියන්නේ එහෙම මුකුත් දෝෂයක් තිබුණාම එයින් නැති වෙලා යනවා කියන විශ්වාසය. මේ සූත්‍රය දේශනා කරන්න හේතුනේ මේ සකස් වෙන්න හේතුනේ මේ නිදාන කතාව කියනවා ආනන්ද හාමුදුරුවෝ හරිම හැඩරුව පිරිච්ච ආරෝහ පරිණාහ සම්පත්තිය තිබුණ ප්‍රසන්න උපේක්ෂාවෙන් පිරුණ මේ තැන්පත් කෙනෙක්නේ. දැන් සමහරව හැඩරුව තිබුණ එකවහම ඒකෙන් ඒක ලොකු කමක් කියලා හිතාගෙන ලොකුවට හිතනවනේ. සමහරවට හොඳට කතා කරන්න පුළුවන් මම කියලා එහෙම ඔළුවට ගන්න ඕනේ. එහෙම සියලු දක්ෂතා තිබිච්ච ඒවා ඔළුවට ගත්තේ නැති හාමුදුර කෙනෙක්. උන්වහන්සේට අගතනතුරු තිබුණ 4-5ක්. රාතන් වහන්සේලාටත් නැහැ එච්චර තිබුණේ. ආනන්ද හාමුදුරුවෝ රහත් වෙලත් නැහැ. රහත් වෙන්නේ ඉස්සෙල්ලම සුතිමන්තාණන් අග්ගෝ, දිතිමන්තාණන් අග්ගෝ, මුතිමන්තාණන් අග්ගෝ බුදුහාඳුරන්ගේ ධර්ම භාණ්ඩාගාරිකනේ. එහෙම අපේ අද ඉතින් මැති ඇමතිවරුන්ට වඩා බල සම්පන්නයිනේ මේ සම්බන්ධීකරණ ලේකම්ල මහ විශාලනේ. එහෙම එකක් ආනන්ද හාමුදුරුවන්ගේ ඒ ජීවන චරිතාපදාන හදාරන්න ඕනේ ළමයි. උන්වහන්සේ දවසක් පින්ඩපාත යනකොට වතුර පිපාසාවක් ඇවිල්ලා ගෑනු ළමයෙක් නනා ඉන්නවා ලිඳ ගාව. එතනින් වතුර ටිකක් නාන ලිඳේ ලුකුලේ කියලා මොකක් කරේ සම්බන්ධිකුත් තියෙනවද අපි හඳුන්නේ එහෙම? එහෙම එකක් තියෙනවා මම එතෙන්ට එනවා. නාන ලිඳේ වතුර මේ ගෑනු ළමයා නනා හිටියා කියලා කියන්නේ. නාන ලිඳේ වතුර බොනවද නැද්ද කියන එක අපි දන්නේ. ඉස්සර සමහර ලාට ඒ නාන එකත් පිරිසිදු කරලා බොන්නත් පාවිච්චි කරලා දන්නේ. අදට වඩා වෙනස් නේද සමාජي. ඒ ගෑනු ළමයා නනා ඉන්නකොට හාමුදුරුවෝ කියලා පැන් ටිකක් ඉල්ලුවා. එයා මේ අඩුකුලේ කියලා කියන්නේ මේ රොඩි කියලා තියෙන්නේ. එහෙම අපේ සංස්කෘතිය තියෙනවනේ එක එක කුල සකස් කරලා. මේ ඉන්දියානු සමාජයේ දැන් ඇත්තටම අපේ සමාජයේ කුලය හොයන්නේ කසාද බඳින මංගල දැන්වීම් වලදී විතරයි. ආශ්‍රය කරනකොට කතා බහ කරනකොට සමාජ එහෙම හොයන්නේ නැහැ. එහෙම හොයන ප්‍රාථමික ගෝත්‍රික පිරිසක් අපේ රටේ ඉන්නවා තවමත්. නමුත් පොදුවේ එහෙම හොයන්නේ නැහැ. ඉන්ටර්විව් එක දුන්නා ඉන්ටර්විව් පාස් කරන්නේ කුලිය බලලා. එහෙම ඒවා තියෙනවා විශ්වවිද්‍යාලවලත්. අපේ මම දන්න සමහර තැන් තියෙනවා. නමුත් එහෙම ඒක ගෝත්‍රික සමාජ ක්‍රමයක් කියලා මම හිතන්නේ ඒක සමාජي ගණන් ගන්නෑ. විවාහයේදී තමයි බලන්නේ. ඉන්දියාවේ එහෙම නෙවෙයි තද බල ලෙස තියෙනවා. දැනුත් තියෙනවා. ඉතින් ඒ බඳු සමාජයක ඒ ගෑන් ළමයාගෙන් වතුර ටිකක් හාමුදුරුවෝ අරගෙන බීලා
පින්ඩපාතේ වැඩියා. හාමුදුරුවෝ අයනකොට මේ ගෑන් ළමයට ඉතින් මොකක් හරි හිතෙන්නේ නැතිනේ. එයා නනා ඉක්මනට ගිහින් ගෙදර ගිහිල්ලා අම්මට කෑ ගැහුවා අඬන්න පටන් ගත්තා. අර මගෙන් පැන් ටිකක් අරගත්ත මෙන්නෙක්. එයා මට කසාද බඳින්න ඕනේ. එයා තමයි මගේ සමාපුරුෂයාට සුදුසු කියලා. ඊට පස්සේ කරන්න දෙන්නේ අම්මා මේ මතුරන්න පටන් ගත්තයි. මතුරන්න පටන් ගත්තෙන් පස්සේ ආනන්ද හාමුදුරුවෝ ඒ මැතිරිල්ලට එහෙම කැරකිලා දැන් ආයේ ගේ පැත්තට ආවයි කියන එක තමයි මේ නිදාන කතාව තියෙන්නේ. මේක කතාවක්. කතා කියලා කියන්නේ සත්‍ය නෙවෙයි. සත්‍යනේ කතා තියෙනවනේ ඒකේ. දැන් අපි කියන ජාතක කතා. දැන් එකපාරක් එදුන ජාතක කතාවල සත්තු කතා කළා කියලා. මම එදා මුකුත් කතා කරන්න කියන මේ ප්‍රෝග්‍රෑම් එකේ. මේව කතා. ඒ කතා වලින් ගන්න හරයක් තියෙනවා. ඒ හරයනේ අපිට වැදගත් වෙන්නේ. දැන් හාවයි ඉබ්බයි තරඟට දුවලා එක කතාවක් තියෙනවා ඉබ්බ දිනවයි කියලා. පරණ කතාවේ තියෙනවා හාව දිනවයි කියලා. දැන් එතකොට කවුරු හරි ප්‍රශ්නයක් අහනවද ඔය ක්‍රීඩා ඔස්සේ දෙන මොන පිට්ටනියද? නේද? එහෙම කියලා අහුවතින් මේ දැන් එහෙම ප්‍රශ්න අහන්න ඕන නෑ. මේ කතාව තුළ තියෙනවා හරයක්. ඒ හරය ගන්නයි ඕන. එතකොට මේ ආනන්ද හාමුදුරන්ගේ සිද්ධියේ උන්වහන්සේ භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට මේ කොටින් වලට අහුවෙන්නේ නැහැ. නමුත් මෙතන හරයක් තියෙනවා මේකේ බලයක් තියෙනවා කියන එකයි පෙන්වන්නේ. ඒ නිසා මේ වගේ කොඩි විනයක් බාධාවක් වශී ගුරුකමක් ආවොත් ඒකෙන් බේරෙන්න බෞද්ධ සමාජය තුළ දෙන උත්තරය තමයි ඒ පිරිත කියලා ජලනන්දන පිරිත කියලා එනවම් පිරිත මේ කියලා මේ පිරිත් පැන් ඉහින්න කියලා කියන එක. නමුත් බුදුදහම හදාරපු බෞද්ධ බණපොත තරමක් හෝ කියවලා තියෙන කෙනෙක් හැටියට මම පුජ්‍යලිකව විශ්වාස කරන්නේ නැහැ කිසි කෙනෙකුට තව කෙනෙක් සම්බන්ධයෙන් ලේ ටිකක් දීලා කෙස් ගහක් දීලා සෙම ඇඟේ නියපොතු ඒවා එකතු කරලා තව කෙනෙකුට අකමැත්තෙන් සම්බන්ධ කරන්න පුළුවන් කියලා. නමුත් මෙහි පොඩි විද්‍යාත්මක දෙයක් තියෙනවා ටෙලි නාට්‍යයක් බලලා චීනි ටිකක් දැම්ම හොරෙන් බොන්න දුන්නා ඊට පස්සේ හොඳට කතා කරනවා. ඒක ටෙලි නාට්‍ය. චිත්‍රපටි. ඒ වගේ වැඩවලට මේ පොඩි ආකස්මික විද්‍යාව වැඩවලට ආසයිනේ අපි. ඒව බලන් ඉන්න. එහෙම මිසක සත්‍යයක් එතන තියනවායි කියලා මම පුද්ගලිකව පිළිගන්නේ නැහැ. බොහොම වැදගත් කාරණාවක් රසක් ඔබ වහන්සේකින් ලබා ගන්න හැකියාවක් ලැබුණා. මම අහ ප්‍රශ්නේ අපි හම්දුනේ නැවත මම එන්නම් එතනට මේ ස්වාමින් වහන්සේලාට කැපද කියන කාරණාවත් එක්ක අපි විරාමයක් ලබාගෙන ඉන්නතුරු නැවතත් එකතු වන්නට සූදානම්. රැඳෙන්න හිරු ටීවී සමගින්. නැවතත් අපි එකතු වෙනවා නොපෙන්න ලෝකයේ සජීවී සාකච්ඡාව සමගින් අපි වශී ගුරුකම් පිළිබඳව මේ කතා කරන්නේ. ඒකට කොඩි වින ගුරුකම් කියන දේවලුත් අඩංගු වෙනවා. අපි දුරකථනක මතක් කරන්නට සූදානම්යි. මම කිසි අදහසක් ලබා දෙන්නට හැකියාවක් තිබෙනවා. අපිට දුරකථන ඇමතුම් රසක් ලැබෙනවා. නමුත් තෝරාගත් දුරකථන ඇමතුම් සම්බන්ධ කරන්නට සූදානම් 2445 2444 556 කියන දුරකථන අංක අපි විවෘත කරන්නට සූදානම් මෙතන සිට. ඉතින් ඒ නිසා බොහෝ දිනෙට අවස්ථාව අවකාශය උදා කර ගන්නට නම් අපි පැහැදිලිව කියනවා නම් ගම් සඳහන් නොකර එහෙම නැත්නම් මේ පුන් පොහොය දවසේදී මේ අර ද්වේෂයෙන් තොරව යම් කිසි ආකාරයක අදහසක් දක්වන්නට කැමති නම් කතා කරන්නට අවස්ථාවක් තිබෙනවා. අපිට කෙනෙකු සම්බන්ධ කරගන්නට අවස්ථාවක් ලැබුණා මේ මොහොතේදී. අයිබෝන් ඔබතුමාගේ අදහස. ඔබතුමා කොහෙද ගම් පළාත? මම කුරුණෑගල. ඔබතුමාගේ නම සඳහන් කරන්න පුළුවන්ද අපිට? මම තිස්ස බණ්ඩාර. හරි. ඔබතුමාගේ අදහස මොකද්ද? දරුවන් සර්ණාට හාමුදුරනේ. දරුවන් සර්ණ. මම මේ යంత్ర මන්ත්‍ර සත්‍යතාවය සහ අසත්‍යතාවය සම්බන්ධව කතා කරන්නේ. ඔව්. ඔබතුමාගේ මොකද්ද මේ මතේ බවට පත් වෙන්නේ අදහස? මම කියන්නේ යంత్ర මන්ත්‍ර වල සත්‍යතාවයක් තියෙනවා. කොහොමද එහෙම කියන්නේ ඔබතුමා? ඒ කියන්නේ එදා ඒ গুপ্ত අතීතයේ গুপ্ত තිබුණ ඒ හැංගෙච්ච දේවල් මේ විශ්වයේ තුල හැංගිලා තියෙනවා, පවතිනවා. ඒ කොහොමද එහෙම කියන්නේ? කොහොමද එහෙම කියන්නේ ඔබතුමා කියන්නේ විශ්වාසය. ඔව්. කියන්නේ පසුබිමක් තියනවාද, ප්‍රස්තුතයක් තියනවාද එහෙම කියන්නේ හේතුවක්? මානසික ශක්තියක් තියෙද? ඔව් මානසික ශක්තියක් තියනවාද ඔබතුමාට එහෙම? ඔව් මම ජෝතිෂාවරේ වෛද්‍යවරයෙක් හැටියට කතා කරන්නේ.
ඒ ජ්‍යොතිෂ වෛද්‍යවරයා කියලා එහෙම ශක්තිය තියනවා කියලා තහවුරු කරගන්න එහෙම හැකියාවක් එතුමාට තියෙද? ඔව්. ඒක තමයි ඔබතුමාට මේ කියන්නේ දැන් ඔබතුමා මේ ජ්‍යොතිෂ්‍ය ආයුර්වේද වෛද්‍යවරයෙක් නම් ඔබතුමාට එහෙම හැකියාවක් තියෙනවද මේ গুপ্ত දේවල් තියනවාය කියලා ඔබතුමාට හඳුනා ගැනීමේ විශේෂ දක්ෂතාවයක් හැකියාවක් තියෙනවද මොන හරි? තියෙනවා. මොකක්ද ඒ? ඒ කියන්නේ මං ගාව තියෙන පෞරාණික යන්ත්‍ර මන්ත්‍ර ඒ පුස්කොළ වල තියෙන දේවල් ඒවයින් මෙතුමාටත් වැඩ කරන්න පුළුවන්ද? අපි ස්වාමීන් වහන්සේ අහන්නේ ඔබතුමාට ඒවයින් වැඩ කරන්න පුළුවන්ද කියලා. ඔව්. මොන වගේ වැඩද? මට බලන්න ඔය වශීකරණය වුණත් මට කරන්න බලන්න. ඒ කියන්නේ වැදගත්. ඔව් ඒක තමයි. කොහොමද වශී කරගන්නේ? කොහොමද කියන්නේ විද්‍යාකුලපති මහත්තයා මෙතන ඉඳන් නැහැයි කියනවා. එහෙම කරන්න බෑයි කියන එක මට එතුමා ප්‍රකාශ කරන්නේ. එතුමා වශී කරන්න පුළුවන් හැකියාවක් ඔබතුමාට තියෙනවද? මෙහෙමයි. එතුමා කියන්නේ දැන් පුරුෂ වශී ස්ත්‍රී වශී කියන දෙයක් තියෙනවා. ඔව්. හරි. යමතුගේ උපන් නැකට ගත්තාම ඒ නැකතත් අරගෙන ඒ නැකතට කරන්න පුළුවන් මහා ලොකු බල සම්පන්න වැඩ කොටස් කීපයක් තියෙනවා. මොනවද? මොන වගේද? මොන වගේ වැඩ? මේ වශී කරන්නට ගන්න තියෙන අවස්ථා. ඒ කියන්නේ දැන් ඔබතුමායි මම ප්‍රශ්නයක් අහුවොත් එහෙම ඒ කියන්නේ ඕනෑම කෙනෙක් වශී කරගන්න පුළුවන්ද? ඕනම කෙනෙක් වශී කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඇමරිකාවේ ජනාධිපතිතුමා හෝ එහෙම නැත්නම් මම ඇමරිකාවට යන්නේ නැහැ. ලංකාවේ. මම ලංකාව තුළ මම කතා කරන්නේ. අපි ඉතින් එතුමා මම කරදියවල එහාට යන්නේ නැහැ. ඔබතුමාට පුළුවන් එහෙම. ඔව් මට පුළුවන්. අතීතේ බලන්නකෝ දුට ගැමුණු අතීතේ ඔව්. අපිට වර්තමානයේ මෙතුමා කරගෙන තමයි මේ ජයමංගල ගාථාවකින් ඔතොන්නේ පළඳගෙන තමයි මේ වැඩ කටයුතු කරේ. විද්‍යාත්මක ජයග්‍රහණය කරේ. හරි. ඔබතුමාට එහෙම අභියෝගයක් බාර දුන්නොත් එහෙම පුළුවන් වේද ඔබතුමාට වශී කරවලා පෙන්වන්න අපිට හැකියාවක් තියෙද? පුළුවන්. අපි එක්කම ඔව් ඒක තමයි. විද්‍යාකුලපති මහත්තයා මොකද කියන්නේ මේ ඔබතුමා දුරකථනය වැඳිලා ඉන්නවම අපි දැන් කාගේ හරි නම් දෙකක් දෙමු. ඔබතුමාට අවශ්‍ය කරන්නේ මොනවද? බණ්ඩාර මහත්මයා? මට අවශ්‍ය කරන්නේ දෙදෙනෙකුගේ උපන් නැකත් දෙක. ස්ත්‍රී පුරුෂ. දෙන්නගේ උපන් නැකත් දෙකයි. උපන් නැකත් දෙකයි. ඔව්. ඔව්. තව මොනවද අවශ්‍ය වෙන්නේ? නාම බන්ධන නම් දෙක. නම් දෙක. හරි. තව මොනවද? සම්පූර්ණ නමද කෙටි නමද? සම්පූර්ණ නමද කෙටි නමද? භාවිතා කරන නමක් හොඳයි. භාවිතා කරන නමක් හොඳයි. හරි. එතකොට මේ තව මොනවද අවශ්‍ය වෙන්නේ ඔබතුමාට? තව හැකියාවක් තියෙනවා නම් මේ රුධිරය. ලේ. මොනද? රුධිරය. ලේ. දෙන්නගේම. දෙන්නගේමද? එක්කෙනෙක්ගේ. ඒ කියන්නේ වශී කරන්න යන කෙනාගේ නෙමෙයි වශී වෙන කෙනාගේද කරන්න යන කෙනාගේද? රන්ද බලාපොරොත්තු කෙනාගේ මට අරයාගේ සහාය අවශ්‍යතාවයක් තියෙනවා. එයාගේ මගේ රුධිරය ජීවම් කරලා එයාට රෝගී කෙනෙක්ද නැති කෙනෙක්ද? දැන් ඒඩ්ස් වගේ හදුනාම ලේ ගන්නවා කියන්නේ. ඔව්. රෝගී අපි හඳුනනවා රෝගී කෙනෙක්ද රෝගී නැති කෙනෙක්ද එහෙමත් බලන්න අවශ්‍යද? ඒක ගැටලුවන්නේ. ඒක ගැටලුවක් නැද්ද? මොකද? ඒ කියන්නේ රෝගී කෙනෙක්ගේ වුණත් ලේ දැන් උදාහරණයක් විදිහට හිතුවොත් එහෙම මගේ ලේ මම කෙනෙක් වශී කරගන්න කැමතියි. හැබැයි මගේට රෝගී තත්ත්වයක් තියෙනවා. රෝගී තත්ත්වයේ මත මම ලේ දුන්නට ඒ වශී කරන්න ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? රෝගී තත්ත්වයක් තියෙන කෙනෙකු වශී කරන්න හොඳ නැහැ. එහෙම කරන්න යන්න බෑනේ. කාලය කොච්චර යනවද? හරි. එතකොට කොච්චර වෙලාවක් කොච්චර කාලෙකින් ඔබතුමාට වශී කරන්න පුළුවන්ද? මට දින 21කින් පුළුවන්. දින 21කින්. අපි ඒක ලබන හරි. අපිට ඔබතුමාගේ විස්තර ටික අපේ සවිස්තරාත්මකව ලබා ගන්න නිෂ්පාදක මණ්ඩලය විසින් අපි ඊට පස්සේ එම අභියෝගයට සූදානම් වෙනවා සම්බන්ධ කරගන්න. අපි හඳුන්නේ කොහොමද ඔබ වහන්සේ දකින්නේ මේ කියු කාරණා මෙහෙම අර අතීතයේ දේවල් ඕනතරම් කියන්න පුළුවන්. කොසල් රජුරු හීන 16ක් දැක්ක කියනෝනේ. කොසල් රජු දැකපු හීන 16යි ඉතිහාසෙන්. අපි දැකපු හීන කොච්චර තියෙනවද මේ ප්‍රෝග්‍රෑම් එකෙම පුටුවට බන්ධනවා කියලා කියපු එකක් ආවා. ඊට පස්සේ ওই නැකතක් කිල්ලවනේ අර දැලුව පැත්තේ මහත්තේ පළාතේ ආවේ නෑ. ඉතින් එහෙම එකේ අපි මේ මහත්තයාට අවස්ථාවක් දීලා අපි බලමු. අර කන කොකාගේ සුද පේන්නේ ඉගිලෙන කොටේ කියනවනේ.
අනික එතුමා දැන් අධ්‍යාපන මොකක් හරි අධ්‍යාපන වෘත්තීය වෛද්‍යවරයෙක් කියලා කිව්වනේ. ඉතින් අපි විශ්වාසයක් තියමු. එහෙමයි. අපි එකපාරටම ප්‍රතික්ෂේප කරන්න යන්න හොඳ නැහැ. එහෙමයි. එතුමා කියන්නේ වශී කරන්න පුළුවන්. වශී කරන්න පුද්ගලයෙක් නැකත ඕන කියලා. සාමාන්‍යයෙන් නැකතක් උදාලා දවස් එකමාරක් දෙකක් තියෙනවා. ඒ නැකත කියන්නේ වෙලාව සුබ හෝරාව නෙමෙයි නැකත කියන්නේ. මේ සම්බන්ධයෙන් අපේ මඩවිගේ මහත්මයා බොහෝ දුරට අදහස් පළ කරයි. නැකතක් උදාලා දාන්න කාලයක් තියෙනවා. ඉතින් නැකතක් හොයා ගන්නවා කියන එක අමාරුවක් නෑ කෙනෙක්ගේ. මේ එතකොට ලේ ටිකක් පුළුවන් නම් ඉල්ලුවා භාවිත කරන්න නම් ඉල්ලුවා. දුමිදට පුළුවන් ද එතුමාට ওই ටික දීලා මොනවා හරි විශ්වාසවන්ත විදිහට ඒ වැඩේ කරවන්න. මේක බාරගන්නේ කවුද? පුළුවන්. විද්‍යාකුලපති මහත්තයාත් මම හිතන්නේ අපිත් එක්ක එකතු වෙයි ඒ පරීක්ෂණය කරන්න. කමක් නැහැ. ඔබතුමා එකතු වෙනවද කොහොමද? අනිවාර්යයෙන්ම. හරි. අපි කරමු. හරි. මොකද දැන් විද්‍යාකුලපති මහත්මයා කියන්නේ මේක කරන්න බෑ කියලා. පැහැදිලිව. ඒ කියන්නේ දැම්මම ප්‍රතිඵලය කියනවා. බෑ. මෙතන ආමුද්‍රය. ඔතන අපි දැන් අපිට කෙටි උත්තරයක්. කෙටි උත්තරයක් දෙන්න. පුළුවන් ද? ඒ කියන්නේ මෙතුමා කියන්නේ එතුමා වෛද්‍යවරයෙක්. විශ්වාස කරන්නේ නැහැ. විශ්වාසය කියන එක නෑ හරියන්නේ නැහැ. ඒ කියන්නේ හැදිලි වශයෙන්ම නියත වශයෙන්ම කරන්න බෑ. වශී කියන දේවල් කරන්න පුළුවන් බෑ. බෑ. දැන් මෙතුමා කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා දුන්නු. දැන් අර මං කිව්වා අර අහඹු සිදුවීම් තියෙනවා. නෑ නෑ අහඹු නෙවෙයි. ඒ වගේ අර දැන් අපි 100ක් කරොත් 100න් එකක් දෙකක් අහනකොට කොහොමත් හරියනවා. මොකද දැන් අපිටම පිරිමි ළමයාට කියනවා ගිහිල්ලා මේ කාන්තාවගෙන් අහන්න කියලා. නෑ නෑ එහෙම එකක් නේ මේ වෛද්‍යතුමා දැන් මෙතුමා අපිට කතා කරේ වෛද්‍යවරයෙක් කියවනේ. එතුමා කියන්නේ නැකත දෙන්න. නම් දෙක දෙන්න. පුළුවන් නම් ලේ ටිකක් දෙන්න. ඔව් දැන් ඒ කියන්නේ අනිත් පුද්ගල දෙන්නම නොදැන. ඒව නෑ ඒව මොකක්ද අදාළ නෑ. ඒව අදාළ නෑ. ඒව මොකක්ද අදාළ නෑ. කිසිසේත්ම කරන්න බෑ. අපි නෑ අපිට පරීක්ෂණයකට දෙදෙනෙක්ව තෝරා ගැනීම හැකියාවක් තියෙනවානේ. තෝරා ගැනීම අපසතු කාරණාවක්නේ. ඒ නිසා අපි අවශ්‍යයි තෝරාගෙන ඉන්පසු එතුමන්ට ඉදිරිපත් කිරීම. පැහැදිලිවම පිළිතුර ඕක කරන්න බෑ. ඔබතුමා බෑයි කියලා කියනවා. මෙතුමා පුළුවන් කියනවා. එතකොට එතුමාට අවශ්‍ය කාලය දින 21යි කියලා. දින 21යි. එතකොට ලබන පොහොය වෙනකොට අපිට දින 21කට වැඩියෙන් තියෙනවා. ඔව්. මේක පටන් ගන්න කවද්ද? අපිට ලබන සතිය වගේ වෙනකොට අපිට ආරම්භ කරන්න පුළුවන් කමක්. එතුමාගේ ටෙලිෆෝන් නම්බරේ ගත්ත නේද? ඔව්. අපි නිෂ්පාදක මණ්ඩලයේ සියලු දේ ලබාගෙන තියෙනවා. එතුමාගේ ටෙලිෆෝන් එක ඔෆ් කරලා අන්න එහෙම ප්‍රශ්න මම හිතනවා වෛද්‍යතුමෙක් කියලා කිව්ව නිසා ඊට වඩා වගකීම් දරන කෙනෙක් නේ හැටියට එතුමා එහෙම නෑ අවංකවම මේ දේ ඉදිරිපත් වෙනවා. හැබැයි මේ අර අපේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිට මේ අභියෝග ඉදිරිපත් කරන බොහෝ දෙනෙක්ගේ ටෙලිෆෝන් ඕෆ් වෙන එක සහ අනිත් එක තමයි අපි හඳුන්නේ මේ නිදහසට කාරණාවන් ඉදිරිපත් කරන බොහෝ අය මේ අර පිළිකා රෝගීන් හොඳ කරන අයත් එහෙම තමයි කිව්වේ. සමහර ලාවට 100ක් ගත්තොත් එහෙම එකෙන් දෙන්නෙකුට තුන් දෙනෙකුට නොවෙන්න පුළුවන්. ඒ නිසා මේ අපි ඉදිරිපත් කරපු තුන් දෙනාට මේක උනේ නැහැ කියලා සමහර ලාවට කියන අවස්ථාවලුත් තියෙනවා. නෑ අපිට 100න් එකක් කරමුකෝ වශියක්. එහෙමයි. 99ක් ඕන නෑ. එහෙමයි. ඔව්. මම මට යම් කිසි අදහසක් දැක්විය යුතු වෙනවා. මොකද එතුමා කිව්වා එතුමා මේ ජ්‍යොතිෂ ආයුර්වේද කියන වචනේ පහවන්න ඒක තමයි මොකක්ද? දැන් ජ්‍යොතිෂ ආයුර්වේද කියලා කියන්නේ ඇත්තටම මේ දැන් ආයුර්වේද වෛද්‍ය මණ්ඩලයේ ජ්‍යොතිෂ වෙනම ලියාපදිංචි වෙන්න බෑ. ඒ නිසා ජ්‍යොතිෂ සහ ආයුර්වේද කියන එක අපේ සංස්කෘතික අංගයක් විදිහට ජ්‍යොතිෂ ආයුර්වේද වශයෙන් තමයි යන්නේ. දැන් ජ්‍යොතිෂ ආයුර්වේද පුවත්පත් තියෙනවා. ජ්‍යොතිෂ ආයුර්වේද කටයුතු වල නියැලෙන පුද්ගලයෝ ඉන්නවා. වෙනම පුද්ගලිකව වෙනම ආයුර්වේදයේ පමණක් නියැලෙන පුද්ගලයෝ ඉන්නවා. ජ්‍යොතිෂයේ පමණක් නියැලෙන පුද්ගලයෝ ඉන්නවා. දැන් එතුමන් භාවිතා කරා ජ්‍යොතිෂ කියන වචනේ මේ නිසා මම හිතන්නේ මට වචනයක් කතා කරන්න තිබුණොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මෙතනදී පැහැදිලිවම කියන්න ඕනේ එතුමාගේ මම දැකපු එක දුර්ලභකමක් දැක්කා. නැකත ඉල්ලා හිටියා. ඒ නැකතට වඩා මම හිතන්නේ ගොඩක් දුරට පැහැදිලි දැන් අවශ්‍යතාවය තියෙන්නේ මට නම් තව කෙනෙක් වශී කරගන්න. මට අවශ්‍යයි නම් ඔබ වශී කරගන්න. මගේ නැකත පමණක් නෙවෙයි මට අවශ්‍ය නම් මගේ කේන්ද්‍ර සටහන මගේ වෙලාව උනත් දෙන්නට පුළුවන්. කිසි ගැටලුවක් නැහැනේ. අවශ්‍යතාවය තියෙන්නේ මටනේ. අනෙක් පුද්ගලයාගේ නම පමණක් නම දෙන්නත් පුළුවන්. නමුත් එතුමන් නෙල්ලුවේ නැකත සහ නම පමණයි. නැකත සහ නම පමණයි කියනකොට ඇත්තටම මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල තියෙන එක දෙයක්. දැන් අපෙන් ඇතැම් දින ඇවිල්ලා අහනවා මට ව්‍යාපාර හරියනවද කියලා අහනකොට ඇත්තටම මේක බලලා කියනවා ඔබට සමහර පුද්ගලයෝ ඉන්නවා ඔබට ව්‍යාපාර හරියන්නේ නැහැ. ඔබ ව්‍යාපාර වලට යන්න එපා. ඔබ ව්‍යාපාර වලට ගියොත් ඔබව කබලෙන් ලිපට වැටෙයි. අපි වෙන උපදේශ දෙනවා. මා එවැනි උපදේශ දෙනවා. ඒ විතරක් නෙමෙයි ඇතැම් දෙනා අහනවා මට ගයක් හදන්න පුළුවන්ද කියලා බැලුවම ඇත්තටම බලනවා අපි යාට ගෘහ වාසනා ශක්තිය. නැත්තම් ගයක් හදන්න පුළුවන් වාසනා ගුණය මේ පුද්ගලයාට තියෙනවද කියලා. ඒ වාසනා ගුණය නැති පුද්ගලයාට ඔළුවෙන් හිටගෙන කිව්වොත් ඒක හරියන්නේ නැහැ. ඒක ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල තියෙන දෙයක්.
ඒ වගේමයි තවත් කෙනෙකුට විවාහ වාසනා ගුණය තියෙනවද කියනකොට ඒ විවාහ වාසනා ගුණය නැති පුද්ගලයෝ ඉන්න සමාජය තුළ අපි කියනවා සංසාරික විවාහ දෝෂ කියලා. ඒ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ වෙනම පරිච්ඡේදයක් තියෙනවා. ඒ සංසාරික විවාහ දෝෂයක් තියෙන පුද්ගලයාට මොන ප්‍රතිකර්මයක් කරත් හරියන්නේ නැහැ. ඉතින් එහෙනම් අපි හිතමු වශී කර්මය කියන එකෙන් අදහස් කරන්නේ තව කෙනෙක්ගේ ආකර්ෂණ ශක්තිය තමාට නතු කර ගැනීම. එහෙනම් ආකර්ෂණ ශක්තියක් නතු කර ගැනීමට අවශ්‍ය කරන බලයක් හෝ ශක්තියක් තියෙනවද කියලා පළමුව නිර්ණය කිරීම අවශ්‍ය වෙනවා. ඔබ සැබෑ ජ්‍යොතිෂ වේදියෙක් නම්, ඔබ සැබෑවට මේ ශාස්ත්‍රය ප්‍රගුණ කරපු කෙනෙක් නම්, ඇත්තට මෙහිම ශක්තිය නැති පුද්ගලයෙක්ට කවුරු හරි කියනවා නම් එයාට මේ දේ කළ හැකියි කියලා, අපි හිතමු ගායක හැකියාවක් නැති පුද්ගලයෙක් කියනවා නම් එයාට ගායකයෙක් වෙන්න ඕන කියලා, ඒක මං හිතන්නේ මේ ලෝකේ කිසිම කෙනෙකුට කරන්න බෑ. මං හිතනවා ඔබ පිළිගන්නේ නැති. අන්න ඒ ආකාරයට මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ තියෙනවා පළමුව නිර්ණය කරන්නට ඕන. නමුත් ඔහු එවැනි නිර්ණය කිරීමක් නොකරන බව ඉතා පැහැදිලි. මොකද ඔහු ඉල්ලන්නේ නැකත පමණයි. දැන් එතුමා සඳහන් කිරීමක් කරන්නේ ඕනම කෙනෙක් එතුමාට වශී කරගන්න පුළුවන්. සැබවින්ම මා පැහැදිලිවම කියනවා ඔබ එහෙනම් කරන්නේ බොරුවක් කියන එක. මොකද මං ඉතා නිර්භීතව කියනවා. මොකද නිර්භීතව කියන්නේ වෙන එකක් නෙමෙයි. මම ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව සෑහෙන හසල දැනුමක් තියෙන පුද්ගලයෙක් විතරයි මේ කතා කරන්නේ. ඔබ ශාස්ත්‍රයක් නිවැරදි ආකාරයට ප්‍රගුණ කරපු පුද්ගලයෙක් නම් ඔබ කිසියම්ම මොහොතක ඔයනි වචනයක් පාවිච්චි කරන්නේ නැහැ. ඔබ ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව අබමල් රේණුවකවත් දැනුමක් තියෙනවා. يعني ශිල්පී ආචාර ධර්ම නැහැ. ශිල්පී ආචාර ධර්ම නැහැ ස්වාමීන් වහන්සේ. එතන ඉතා පැහැදිලිව කියන්න ඕන. මොකද ඔබ එහෙමනම් ඉල්ලුවා නම් ඔබගේ මට උපන් වේලාව දෙන්න, අරයාගේ නම විතරක් දෙන්න, මට ඔබගේ ලේ අවශ්‍යයි. ලේ ටිකක් දෙන්න. එහෙම කොහොමද ඒ තුළ යම්කිසි ශාස්ත්‍රීය පදනමක් තියෙනවා. දැන් ඇත්තටම ඉතා පැහැදිලිව පෙන්නන ඔබට ශාස්ත්‍රීය පදනම නැහැ කියලා. ඔබට ඇත්තටම මේ ජ්‍යොතිෂ ආයුර්වේද කෙනෙක්. මම නම් ආයුර්වේදය පිළිබඳව ඔබගේ දැනුම පිළිබඳව මම දන්නේ නැහැ. නමුත් ඔබ ජ්‍යොතිෂ ශාස්ත්‍රය නිවැරදිව ප්‍රගුණ කරපු නැති පුද්ගලෙක් බව පේනවා. ඔබ නැත්තම් එවැනි කතාවක් කියන්නේ නැහැ. දැන් අපි හිතමු දැන් ඔබ සටන් ශිල්පයේ ප්‍රගුණ කරපු කෙනෙක් නම් අත යවන විදිහට දන්නවා මේ පුද්ගලයා සටන් ශිල්පය දන්නවද කියලා ස්වාමීන් වහන්සේ. දැන් අපි දන්නවා දැන් වාහනයක් එලවන්න පුළුවන් හොඳ රියදුරු හැකියාව තියෙන කෙනා සීට් එකේ වාඩි වෙනකොට අපි දන්නවා මෙයාට මේ රියදුරු හැකියාව කරන්න පුළුවන් කෙනෙක්ද බැරි කෙනෙක්ද කියලා ස්වාමීන් වහන්සේ. හැබැයි දැනගන්නත් ඕන ඔබතුමාත් රියදුරු මූර්තිය නියලනේ. අන්න දැන් නොදන්නා පුද්ගලයෝ හිතන මේක සත්‍යයක් කියලා. දැන් මට ළමෙක් කිව්වා. මට ළමෙක් කිව්වා හාමුදුරුවෝ බණ කියන්න ගිහිලා පින්වත්නි කියලා පටන් ගන්නකොට එයාට පුළුවන් හොඳ බණක් තියද කියලා කියන්න. ඉතින් එයා මෙල බණ අහපු නැති කෙනෙක් නම් එහෙම කොහොමද කියන්නේ? දන්නේ නැහැ. ඔව් ඒක දන්නේ නැහැ. ඉතින් විශේෂ පිළිබඳ පරිණතකම. ඉතින් විශේෂ පිළිබඳ පරිණතකම මම මේ කතා කරන්නේ ඔහු මේ ශාස්ත්‍රීය නිවැරදි නැහැ කියන එක මට පේනවා. මම මේ පුද්ගලිකව එතුමත් එක්ක තරහකින් කියන දෙයක් නෙමෙයි. මම පැහැදිලිව මම අදහනාවේ කියක් කියනවා. ඔබ ස්ථිර වශයෙන්ම අපහාසයට උපහාසයට ලක් කරන මේ දේ කරන්නට ගියොත් මම බය නැතුව ඔබට ඒ දේ කියනවා. අපි මොකද පොයට බලමු ඔබතුමාගේ අනාවැකිය. ඒක නියත වශයෙන් සාර්ථකද කියලා. සත්‍යයි නියත වශයෙන් සත්‍ය වෙනවා. සත්‍යයක් නෙවෙයි. මම තනියකින් ලොසලා කියන්නේ. ඒ තනියකින් ලොසලා කියනවා ස්ථිර වශයෙන් ඔහුගේ මම මේ කියන දේ සත්‍ය වෙන බව. මොකද ඔබට ඒ දේ කරන්න බැරි බව ඔබ පාවිච්චි කරපු වචන වලින් මම තේරුම් ගත්තා. දැන් එතකොට මට පුංචි ප්‍රශ්නයක් නෑ. මේක කෙටි උත්තරයක් වුණා පිරාමිඩ්. දැන් එතකොට දුමිදු ඒක බාරන ඒ වැඩේ කරනවා නේද? කරනවා. ස්ථිර වශයෙන්ම අපි ස්ථිර වශයෙන් මේ වැඩේ කරන්න කටයුතු කරනවා. මේ ඔබතුමාගෙන් අහන්නේ මේ වශී ගුරුකම් කරන්නේ මේ විවිධ නම් වලින් මෑනියෝ එතකොට ගුරු ආදී වශයෙන් විවිධ මේ නම් පාවිච්චි කරන නම් සඳහන් කරන්නත් බෑ සමහර මේ මන්ත්‍රාචාර්යවරු මේ ඔක්කොම මේ ජ්‍යොතිෂ කරන මහත්තුරු. ඒක මෙහෙමයි පැහැදිලිවම ඕක හොඳ මාධ්‍යයක්නේ. දැන් උදාහරණයක් යంత్ర මන්ත්‍ර තන්ත්‍ර ජ්‍යොතිර්විද්‍යා වෛද්‍ය කියනකොට මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රීය පදනම මත තමයි අනික් දේවල් මේ මුල් වෙලා තියෙන මුල් බැහැගෙන තියෙන මන්ත්‍රාචාර්ය කියලා එහෙම මොකක් හරි එහෙම දෙන තැනක් ආයතනයක් මොකුත් තියෙනවා. දැන් නම් ආයතන ගොඩක් තියෙනවා. විවිධ ආයතන වලින් එක එක පට්ටම් තනතුරු නම්බුනාම දෙනවා. රජයේ පිළිගත්ත විදිහ එහෙම මන්ත්‍රාචාර්ය කියලා දෙන තැනක් නම් මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔය කිසිම විශ්වවිද්‍යාලයකවත් උපාධියකට ජ්‍යොතිෂය සම්බන්ධව උගන්වන්නේ නැහැ. කිසි ලංකාවේ කිසිම විශ්වවිද්‍යාලයකට ස්වාමීන් දැන් බාහිර උපාධියක් තියෙනවා ස්වාමීන් කැලණි විශ්වවිද්‍යාලේ. දැන් බාහිර උපාධියක් නෙවෙයි ඒක. සහතික පත්‍ර පාඨමාලාවකගේ ඩිප්ලෝමා. දැන් අපේ උපාධි විෂයක් ඒක දැන් නමුත් පැහැදිලිවම කියන්නට ඕන මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියන එක මේ දැන් විශ්වවිද්‍යාල වලට අනුගත වෙන්නට උත්සාහ ගැනීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් ඒක ගියපු දවසට තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍ර විනාශයක් තියෙන්නේ. මම ඒකත් ඉතා පැහැදිලිව මෙතනත් සෑහෙන විනාශයලා තියෙනවා. දැන් මේ මෙතන එක්තරා මේ දැන්වීමක සඳහන් වෙනවා. හැබැයි මේක මට මුල්මේම කිව්වා. එහෙම මේ සඳහනක් කරන්නට අමාරු වෙනවා අපේ හවුදනේ මේ පත්‍රයේ ගෞරව උපාධියකින් පිදුම්ලත් මොකද ගෞරව දෙයකින් කේරළේ গুপ্ত විද්‍යාව මම තනින් කියන්නේ කේරළේ গুপ্ত විද්‍යාවට වඩා දැන් කේරළ ගංජා ප්‍රසිද්ධයි. මම දැක්ක මන්ත්‍රගේම එකක් ගැන පොලිසියෙන් අල්ලලා තියෙනවා. ඒ ඔය ගැනත් ඉතින් හොයලා බලන්න වටිනවා නේද නීතියයි. අපි මේ විරාමයකට ගොස් නැවතත් සම්බන්ධ වෙමු. අපි රන්දිරේ ඉන්න කියලා ආරාධනා කරනවා හිරු ටීවී සමගින්.
අපි නැවතත් එකතු වෙනවා නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාවත් සමගින් අපි අර ඉස්සෙල්ලා සඳහන් කරා මේ අපේ ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේත් සඳහන් කරා මේ කොහොමවත් නැහැ මේ ආචාර්ය එහෙමත් නැත්නම් මේ විවිධාකාරයේ මේ මොනවද මේ විශ්වවිද්‍යාල වලින් ලබා දෙන එහෙම සහතික පත්‍ර පිළිගැනීම් සහතික පත්‍ර ඒ වගේ දේවල් නැහැ කියලා පාඨමාලා නැහැ කියලා. එහෙම නැත්නම් අපේ මේ ලබා දෙන විවිධ දේවල් තියෙනවා. නමුත් ඒවා වෙනම කතන්දරයක් අපි කතා කරනවා. අපිට දුරකථන අමතුමක් තිබෙනවා. ආයිබෝන්. ආයිබෝන්ද? ඔව්. බොතේජුමාක් මෑනේද? කතා කරන්නේ WT බොතේජු මේ විද්‍යාපති මහත්තයා මම දන්නවා. මගේ දේවාලයේ මම නම කිව්වට කමක් නැද්ද? නෑ අපි එහෙම සඳහනක් නොකරමු. මොකද ඒක ඔබතුමාට හොඳ නෑනේ. ඔව්. මම මේ යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත විද්‍යාව පිළිබඳව පාඨමාලාවක් උගන්වනවා. ඉතින් මේ විද්‍යාපති මහත්තයාට මම කිව්වා මේ මෙහෙම පන්තියක් කරනවා. ඉතින් මේ දන්නේ නැති අයට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳව උගන්වන්න තමයි මම මේ වැඩ පිළිවෙල හදලා තියෙන්නේ. දැන් මගේ මේ ඔබතුමාලගේ මාතෘකාවට ආවොත් මේ අෂ්ටාංගය කියන එක තියෙනවා ආයුර්වේදයේ. ඔව්. ඒ අෂ්ටාංගයේ ශල්‍ය, සලක, කාය චිත්ත, කෞමාරි, භූත විද්‍යා, අගද තන්ත්‍ර, රසායනික තන්ත්‍ර, වාජීකරණ තන්ත්‍ර කියලා තියෙනවා. ඒ වගේම අෂ්ට කර්මයක සාන්ති කර්ම, වශී කර්ම කියලා තියෙනවා. ඔව්. මට ඕනේ බොතේජු මහත්මයා මේ මට අවශ්‍ය වෙන්නේ දැන් ඔබතුමාට එහෙම වශී කිරීමක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවද? එහෙම අභියෝගයක් විදිහට අපි ලබා දුන්නොත් ඒක කරන්න පුළුවන්. සුදන් කරනවා කියලා කිව්වම මහත්තයෝ මෙහෙමයි. ඔව්. වශී ගුරුකමක් කරන්න බෑ මේ පාරේ යන ගෑනු ළමයෙකුටවත් මේ අල්ලපු ගෙදර ඉන්න කෙනෙකුටවත් එහෙම වශී කරන්න බෑ. ඇයි ඒ වශී කර්ම කියලා තියෙනවා. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ වශී තියෙනවා. ඔව්. සර්වජන වශී තියෙනවා. ඒ වශී කර්ම එක එක ක්‍රම තියෙනවා. ඔව් දැන් ඉස්සෙල්ලා දැන් ඔබතුමන්ලාගේ ශාස්ත්‍රයේ ඉස්සෙල්ලා කතා කරා මහත්තයෙක් ඒ මහත්තයා කියවනේ එහෙම ඕනෙම කෙනෙක්ට වශී කරන්න පුළුවන් කියලා. නෑ එතුමාට සමහර වෙලාවට කරන්න පුළුවන්කම ඇති. මම දන්න විදිහට නම් මගේ ගුරුවරු මට උගන්වලා තියෙන විදිහට නම් එහෙම මේ රටේ ඉන්න සෑම කෙනෙක්ම වශී කරන්න පුළුවන් කමක් නෑ. ඔව් අපි කොහොමද වශී යන්ත්‍ර තියෙනවා. බොතේජු මහත්තයා අපි කොහොමද එහෙම හරි කෙනා හොයාගන්න දැන් මේ පත්‍රවලත් ඔව් ඒ කියන්නේ පත්‍රවලත් සෑහෙන අය ඉන්නවා ඒ වගේ කරන්න පුළුවන් කියන. දැන් ඔබතුමාටත් එහෙම කොහොමද අපි එහෙම මේ නිගමනයකට එන්නේ ප්‍රමිතිකරණයකට එන්නේ කොහොමද අපිට මේ මෙහෙම ඔව් පළවෙනි දේ තමයි කෙනෙක් වැඩක් කරගන්න ආවහම ඒ පුද්ගලයාට මේ දේ කරන්න පුළුවන්ද නැද්ද කියලා දැනගන්න හොඳම දේ තමයි දැන් වශීයක කරන්න ආවනම් ඒ පුද්ගලයා අහන්න ඕනේ මහත්තයෝ ඔයා මොන වශීයද කරන්නේ? ස්ත්‍රී පුරුෂ වශීයක් නම් ඒකට කරන ක්‍රමවේදය මොකක්ද? එතකොට ඒ ක්‍රමවේදය දැනගත්තාම ඊට පස්සේ අහන්න ඔය මොන මන්ත්‍රයෙන්ද මේක කරන්නේ? ඔබතුමාට එහෙනම් ඒ අභියෝගේ බාර ගන්න අපි අවස්ථාවක් සලසා දෙන්නද? අපේ විද්‍යාකෘති මහත්තයාත් සූදානම්ින් ඉන්නවා ඒ අභියෝගයට මුහුණ දෙන්න. මම විශේෂයෙන්ම කියන්න කැමතියි. මේ 31 වෙනිදා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ නමකට රීරියක් ආවහිලා මම සාන්ති කර්මයක් කරනවා. ඒ සම්පූර්ණ මේ පිළිබඳව ඔබතුමාලාට කැමති නම් ඔව් සත්‍ය බලන්න පුළුවන්. මේක ස්වාමීන් වහන්සේ කෙනෙකුට කරන යාගම සාන්තියක්. ඉතින් මේ ගුප්ත විද්‍යාව කියන දේ කොයි වගේද කියන එක තේරුම් කරගන්න පුළුවන් ඒ වගේ අවස්ථාවක්. ඔව් අපිට වශී කියන එකත් ප්‍රමාණ මේ අපිට මේ කුලපතිතුමාට කතා කරලා තියෙනවා මම. අපි මේ බුතජු මහත්මයා අපිට මේ ඒක අපි ඒ කාර්යය සඳහා සහභාගී වෙන්න සපටිගත කරගන්න මේ සලසන්න මේ අපිට ඒ වගේම තමයි මේ වශී කරගන්න පුළුවන් එකට මේ අභියෝගේ බාර ගන්න සූදානම්ද ඔබතුමා? ඔව් වශී කරන ක්‍රමයක් තියෙනවා ඔබතුමාට කියන්නේ. ඔව් ඒක තමයි මොනවද ඔබතුමාට ඕනේ? ඔව් පිරිමි ළමෙක් ඇවිල්ලා කියනවා ගෑනු ළමෙක්ව වශී කරගන්න ඕනේ කියලා. ඔව්. එතකොට මේ වශී කරන ක්‍රමය තමයි අර පිරිමි ළමයෙන් දැනගන්න ඕනේ මෙයාට කන්න බොන්න දෙයක් දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මෙයාගෙන් වෙනත් පැන්නුමක් පන්නන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේකට යන්ත්‍රයක් අරද පැන්නුමක් පන්නන්නත් බැරි නම් මෙයාට කන්න බොන්න දෙන්නත් බැරි නම් ඒකට යන්ත්‍ර ශාස්ත්‍රයෙන් තියෙනවා ස්ත්‍රී පුරුෂ වශී කිරීම. එකට එකක් ක්‍රමවේදය වෙනස් නේ. දැන් මේ උදාහරණයක් ගත්තොත් එහෙම වෛද්‍ය විද්‍යාවට ගියොත් එහෙමත් මේ ඔක්කොම එක විදිහට කරන්නේ නැහැ නේ. ඔව් නෑ අපිට දැන් කෙනෙක්ට අපි ලබා දෙන්නම්. එතකොට පැන්නුමක් ඔය පැන්නුම කියන එක අපි සාමාන්‍යයෙන් නේද අපේ දුන්නේ. අපි පුළුවන් ඒකත් හොඳයි වෙනස් විදිහේ ක්‍රමයක් නෙමෙයි. ස්වාමීන් වහන්සේ සාමාන්‍ය යන්ත්‍ර මන්ත්‍ර වල තියෙනවා කොඩි වෙන කිව්වම අන වෙන කොඩි වෙන වැල් පැන්නු මිරි පැන්නු නීච බන්ධන කීලකට ගැසමු කියලා.
වශී කර්ම වලුත් එහෙමයි. යන්ත්‍ර මට්ටමේ මෙතුමාට පුළුවන් එක මොකන්ද කරමුද? ඒක තමයි. අපේ මේ හාමුදුරුවෝ සඳහන් කරන විදිහට මේ බොතේජි මහත්මයා අපි දැන් මේ දුරකථන ඔස්සේ වැඩි විස්තර අපිට කතා කරන්න හැකියාවක් නැති නිසා අපි අභියෝගය සඳහා ඉදිරිපත් වෙන්නට අවශ්‍ය නිසාවෙන් ඔබතුමා අභියෝගය බාර ගන්න කැමතියි කියලා මේ ප්‍රසිද්ධ මාධ්‍ය තුල පිළිගන්න සූදානම් නම් අපි ඔබතුමාට අවශ්‍ය කරන දේවල් සපයන්න සූදානම් ඔබතුමාගේ අභියෝගය සඳහා. මොකද කියන්නේ ඔබතුමා? ඔව් මම අභියෝගය බාර ගන්න දැක්කේ විශේෂයෙන්ම මේ විද්‍යාකුලතු මහත්මයාට තමයි මට ඇත්ත වශයෙන්ම පෙන්වන්න කරන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඔව් අනිවාර්යයෙන්. මොනවද? මම මේ වෙලාවේ අභියෝගයක් කරන්නේ මම. ඔව්. එතුමාට මේ තියෙන දේ මට කරන්න බැරි වුණොත් මගේ තියෙන කාර් එක මම දෙනවා එතුමාට. ඒකත් මම මේ මාධ්‍යම කියනවා. හරි. වර්ගය මොකක්ද? අපි මොකද්ද ඔබතුමාගේ මේ වාහනේ වර්ගය අහන්න අපි අහන්නට. මගේ වාහනේ වර්ගය විල නිසාන් සෙපරෝ කාර් එකක් තියෙනවා. හරි. අපි මේ ඔබතුමාට අවශ්‍ය කරන දේවල් මොනවද? මට අවශ්‍ය කරන්නේ මෙච්චරයි. එතුමා කියන දේ මට හරියට පැහැදිලි. දැන් මේ গুপ্ত විද්‍යාව මේ පටලවගෙන මේ මහත්මයා මේක කතා කරන්නේ පොල් ගෙඩියක් කරකවන්න කතා කරනවා. එහෙම නැත්නම් පුටි අලවන්න කතා කරනවා. සාමාන්‍ය මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ තියෙන ශාස්ත්‍රයේ සූත්‍රය කියලා. ඔව්. අපි ඒවා දැන් විද්‍යා කුලපතිතුමා මම මේ පුටිය මම අලවන්නම්. ඒක ඇවිල්ලා ශාස්ත්‍රයේ මේ গুপ্ত ශාස්ත්‍රය නෙමෙයි. ඔව්. ඒවා සූත්‍ර. ඔබතුමා මට මට පොඩ්ඩක් අපිට කියමු මේ අභියෝගය සඳහා අවශ්‍ය වෙන දේවල් දැන් වශී කරගන්න මොනවද අවශ්‍ය වෙන්නේ? ඔව් වශී කරන්න අවශ්‍ය කරන්නේ මේ විද්‍යා කුලපතිතුමාව මට වශී කරගන්න බෑ. මොකද එතුමා පුරුෂයෙක් ඇටියට එතුමයි මමයි වශී කරන්න බෑ. නෑ අපි ගෑන් ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ලබා දෙන්නද වශී කරන්න? ගෑන් ළමයෙකු පිරිමි ළමයෙකු වශී කරවන්න පුළුවන්. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. මොකක්ද? ක්‍රමවේදය තමයි දැන් ඒ ගෑන් හරියට දන්නවනම් හරි අපි කියමුකෝ යාට කණ්ඩ බොණ්ඩ කරන්න දෙන්න පුළුවන් කමක් තියෙනවා කියලා. ඔව් පුළුවන්. ඒ ක්‍රමයට කරලා දෙන්න පුළුවන්. පැහැදිලිද? ඒවත් නැත්නම් පුළුවන්. ඔව්. ඒවත් නැත්නම් අපි කියමුකෝ මේ මාත්‍යෝ දැන් එයාට මුකුත් දෙන්න බෑ කියලා. ඔව්. එතකොට මට අවශ්‍ය කරන්න හරියට නම අවශ්‍ය කරනවා. නම. ඔව්. එතකොට නම අවශ්‍ය කරනවා. එයාගේ මේ ඉස්සකේ හරි මේ පුත් අවශ්‍ය කරන්නේ. එහෙම දෙන්න දේවල් තියෙනවා. ඒකට කියනවා නීච බන්ධන කියලා. නීච බන්ධන කියන්නේ ඇගේ පස්පං වරන් දෙන එක. ඉස්සකේ නියපොතු ඇගේ මේ ඇඳුම් වල නූල් ඒක ගන්න ලේ. ඒවට තියෙනවා නැකත් වෙලාවක් තියෙනවා ගන්න ඒකට. ඔව් හරි. එතකොට දැන් ඔබතුමාට අපි එහෙමනම් මේ නම් දෙක දුන්නොත් ඔබතුමාට වශී කරන්න පුළුවන් දෙක වඩාත් අපිට පහසුයි. අපි එතමගේ නම් දෙකයි ඒක වගේම මට අවශ්‍ය කරන්නේ ඒ ගෑන් ළමෙක් නම් ඒ ගෑන් ළමගේ තොරතුරු ටික මට අවශ්‍ය කරනවා. තොරතුරු කියන්නේ ඉන්න තැන තොරතුරු කියන්නේ දැන් එයාගේ නම අවශ්‍ය කරනවා. අපි කියමු එයාට කණ්ඩ බොණ්ඩ දෙයක් දෙන්න බෑ කියලා විලා. ඔව්. කණ්ඩ බොණ්ඩ දෙයක් දෙන්න බැරි නම් අපි වෙනත් ක්‍රමයක් උපයෝග කරනවා. ඔව් මොකක්ද ඒ වෙනත් ක්‍රමය? ඒක ඉතින් යන්ත්‍රයක් රත් කරන යන්ත්‍ර ක්‍රමයක් තියෙනවා. හරි ඒ දෙක ඒ පුරුෂ වශී යන්ත්‍රයක් කරන්නේ අපි කාර්ය ගන්නවා නේ. ඔව් ඒ කියන්නේ එහෙම දෙයක් ඒ කියන්නේ ඒ වශී උනේ නැත්නම් ඔබතුමා ඉදිරිපත් කළ අභියෝගයේ විදිහට කාර් රථය ලැබෙනවා විද්‍යාකුලපති මහත්තයාට. ඔව් මම කියන්නේ මෙහෙමයි විද්‍යාකුලපතිතුමා කියන ගෑනු ළමයි මම වශී කරලා ඇස්ති නෑ. එහෙනම් ඒ කියන්නේ විද්‍යාකුලපතිතුමාට දෙන ගෑනු ළමයි නෙමෙයි මම කරන්නේ. ඔබතුමා දෙන්නකො මට ඔබතුමා ගන්න ගෑනු ළමෙක් මේ මහත්තයා. හරි. ඒ කියන්නේ පිළිගන්නකොට මේ සාක්ෂි කරන්න බෑනේ මහත්තයා. ඔව්. හරි. විද්‍යාකුලපතිතුමා දෙන්න ජම්මන්ත වෛර දෙන්නේ. හරි. අයි ජීවිතේට පස්සපතාවට යන්න කෙනෙක් දෙන්න දුන්නොත් එහෙනම් මට කරන්න වෙන්නේ නීච නෙමෙයි බග නීච කරන්න වෙන්නේ. හරි. තුමා යන්නේ වෙන පැත්තක් නේ. හරි. දැන් ඔව් හැම වෙලාවෙම බලන්න මේ සාස්ත්‍රයේට මේ ඒ කියන්නේ ඉගෙන ගන්න නෙමෙයි එතුමා බලන්නේ. ඔව්. මේ එතුමා බලන්නේ අභියෝග කර අර ඔය අනිත් මහතුරුත් ඔය කරා. ඉතින් මම ඔය කාලෝපොන්සේක මහත්මයාටත් මම කරලා පෙන්නෝ මේ නම් ගම් වශයෙන් ගැන බය නැතුව. හරි. අපි අපි ඒවලත් ඔබතුමාව සම්බන්ධ කරගන්න සූදානම්. දැන් මට තමයි අපහසුම කාර්යය පැවරුනේ. දැන් ගෑන් ළමෙක් වහගන්න එක ඊටේ අපහසු කාරණාවක්. බැඳලාද? නෑ අපේ හඳුනන්නේ. තාම නෑ. දැන් හොයාගන්නේ කොහමද කෙසේ වෙතත් මටද ඒකට වාහනේ හම්බෙන්නේ ඔබතුමාටද කියලා ප්‍රශ්නයක් කොහමද මම ඒ වාහනේ වර්ගය ඇහුවේ ඇත්තටම සමහරව පරිගන්නත් වාහන විකුණනවා. ඒ කියන්නේ ලෙඩ වාහන එහෙම තියෙනවනේ. සමහර වාහන දෙනවයි කියලා වෙන ඒවා තියෙනවා. දැන් ඔය සංස්කෘතික වශයෙන් කාලෙන් කාලයට වෙනස් වෙනවනේ. දැන් මං කවට ආපු කෙනෙක් එයා කරන්නේ වාහන බිස්නස් කියලා. මං හිතන්නේ කාර් වාහන එක. ඒක වෙන කතන්දරයක්.
හරිද? එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ මට මේ තරුණයෙක් හම්බෙලා කිව්වා ඊපෙද ආමඳුරනේ දැන් රැට හීනෙන් ඇවිදිනවයි කියලා කියන්නේ බීලා නටනවට. ඒ කියන්නේ කවුරු හරි බීලා නටනවා නම් එයාට කියන්නේ හීනෙන් ඇවිදිනවා කියලා. ඉතින් අර කාලෙන් කාලයට ඒ වචන වෙනස් වෙනවා. ඉතින් අර ඒක නිසා මම ඒක ඔව් අතනදු විශේෂයෙන්ම මේ මහත්මයා මට මතකයි දවස් කිහිපයක් මට කතා කරලා තියෙනවා. හැබැයි නිර්භීතව කතා කරන මහත්මයෙක්. ඒකට අපි මුලින්ම ගරු කරනවා. අනිත් එක තමයි මෙතනදී මේ මහත්මයා කිව්වා මම මේ අභියෝග කර මේ මන්ත්‍ර ශාස්ත්‍රය නැති කරන්න යනවා කියලා. නෑ. ඒක එතුමා එහෙනම් හරියට මේ වැඩසටහන් බලලා නැහැ. මොකද අනිත් අයට වඩා මේක ප්‍රතිකාර ක්‍රමයක් විදියට මේකෙන් සේවයක් වෙනවා කියන එක කියලා තියෙන්නේ මම විතරයි වැඩිම කියලා තියෙන්නේ. මොකද අපි මේ කතා කරන නූතන මනෝවිද්‍යාව සහ නූතන වෛද්‍ය විද්‍යාව නොදියුණු කාලේ. ඒක ලදරු අවස්ථාවේ තියෙන කාලේ ගමේ ගොඩේ හිටපු ඇදුරුතුමාගෙන් කට්ටඩිතුමාගෙන් තමයි මානසික ගැටලුවකට පිළිසරණක් ලැබුණේ. එතනදී අපි කතා කරන්නේ නැහැ මේ මන්ත්‍ර ශාස්ත්‍රය සහ ඒක කරන පුද්ගලයන් මේ දැනගෙන වංචාවක් කරනවා. දැනගෙන බොරුවක් කරනවා. මගේ කටින් කිසිම වෙතලාවක අපි ප්‍රකාශ කළා නැහැ. නමුත් අපි ඔතෙන්දී කතා කරන්නේ මෙතන තියෙන්නේ ඒ පුද්ගලයන් මන්ත්‍රයක් භාවිතා කරලා කරන ක්‍රියාවලිය තුල තියෙන්නේ විද්‍යාත්මක පසුබිමක්. එතනදී මේ මන්ත්‍රය නෙමෙයි එතනදී වැදගත් වෙන්නේ සමහරට යකාපල වීම, භූතයපල හැරීම නෙමෙයි වෙන්නේ මානසික ක්‍රියාවලියක් කියන එකයි මේ අපි පැහැදිලි කරන්නේ. එහෙම නැතුව එම පුද්ගලයන්ට හිතනවා නම් මම එම පුද්ගලයන් තරයේ පහර ගහනවා කියලා ඒක ඇත්තම වැරදි වචනයක්. මොකද මම ගරු කරනවා ගමේ ඉන්න ඕනේ, වෙද මහත්තයෙක් ඉන්න ඕනේ, ඒ වගේම ඇදුරුතුමෙක් ඉන්න ඕනේ. මොකද ඒක ගරු වෘත්තියක්. නමුත් එතනදී අපි මේ සාකච්ඡාවට බඳුන් වෙලා අපි මේ සාකච්ඡාව තුළ කතා කරන්නේ එම පුද්ගලයන් බොරු කරනවා කියන එක නෙමෙයි. අපි මේ සමහර ඇතම් පුද්ගලයන්ට පහර ගහනවා. නමුත් ඒ ඇත්තටම දැන බොරුව කරන මිනිස්සුන්ට. නමුත් මම ජ්‍යොතිෂයට විරුද්ධව කතා කරනවා. මන්ත්‍ර ශාස්ත්‍රයට විරුද්ධව කතා කරනවා. ඒ විරුද්ධව කතා කරන්නේ මේ තුල තියෙනා වූ හරය මොකද්ද කියලා පෙන්වීම මිසක් මේක මේ ලෝකෙන් තුරන් වෙන්න ඕනේ. මේක නැති වෙන්න ඕනේ. එහෙම කිසි වෙලාවක් කියලා නැහැ. මොකද මම මේකට හොඳම උදාහරණයක් කියන්නම්. මේක හොඳ මනෝචිකිත්සා ක්‍රමයක්. අපි කරනවා නූතන මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරවලදී භූමිකා රංගන කියලා ක්‍රමයක්. ස්වාපණයටපත් වෙන එහෙම නැත්නම් මෝණයටපත් වෙනන් තුල සිදු කරන්නා වූ ප්‍රතිකාරයක්. ඒක ගොඩක් අය දන්නේ නැහැ මේක ලංකාවේ මෝහන සංදර්ශනයක් කරාට මේක මේ ප්‍රතිකාරයක් කියන එක. මේ භූමිකා රංගන එහෙම නැත්නම් සයිකෝ ඩ්‍රාමා කියලා ප්‍රතිකාරයක්. එතනදී කරන්නේ පත්වෙච්ච පුද්ගලයන් hina ගස්සනවා. සමහරවට බය කරනවා. සමහරවට අඬවනවා. ඉතින් ඕකම තමයි ඉස්සර කාලේ තොইলකින් පස්සේ තොইলේ අවසාන භාගෙදී තොইলේ සිද්ධ කරනවා 18 සංඥා. මේ 18 පාළිය. මේ 18 පාළිය තුල මුලින් වෙනවා පන්දම් දෙක අරගෙන යකෙක් එනවා. ඊට පස්සේ සලු පාළියට එනවා hina වෙන යකෙක්. මේ හැමදේම වෙන්නේ වරක බය කරනවා, වරක අඬවනවා, වරක hina ගස්සනවා. මනුස්සයාගේ මනසේ එක එක තත්ත්වයන් තමයි මේපත් කරන්නේ. ඉතින් ඒකම තමයි දැන් නූතන භූමිකා රංගන එහෙම නැත්නම් සයිකෝ ඩ්‍රාමා කියන එකෙන් කරන්නේ වරක hina ගස්සනවා, වරක අඬවනවා, වරක තව බය කිරීමක් කරනවා. මේ දෙක ඇත්තටම අපි ඉදිරි දවසක මම කතා කරලා මම දුවිඳුරු මම කීප දවසක් කිව්වා මේක අපිට මේ ගැළපීම මොකද්ද කියනවත් පෙන්වීම අවශ්‍යයි. මොකද අපි මේක මේ නැති කරන්න නෙමෙයි උත්සාහ කරන්නේ. මෙතන තියෙන මේ සත්‍ය මොකක්ද කියන එක තමයි කතා කරන්නේ. එහෙම නැති කරන්නත් බෑ. බෑනේ. එහෙම කරන්න බෑ. කවුරු හරි කෙනෙක් කියනවා මේකට මේ අපි කතා කරන්නේ මේක නැති කරන්න අපෝ නැහැ. මෙතන මේ අපි කතා කරන්නේ මේකේ වෙන ක්‍රියාදාමය මේකයි කියන එක විතරයි. එහෙම නැතුව මේකට එම පුද්ගලයන් කෙනෙක් හිතනවා නම් මම සම්පූර්ණයෙන් මන්ත්‍ර ශාස්ත්‍රය නෑ. මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ලෙඩෙක් සුව කරන්න පුළුවන්. නමුත් මන්ත්‍රය බලෙන් නෙමෙයි ඒ පිළිවෙත නිසා ඇතිවන මානසික සුවය. ඔව් දැන් අපි පදමින්ද එතකොට අර ඒ බොතේජි මහත්මයා එක සම්බන්ධීකරණය ඔබතුමා බාර ගන්නව නේද? ඔව් අපි හඳුනන එහෙමයි. ඒක අපි ලාස්ට් කළා කරමු. මොකද කාර්කේ වුණාවක් නෙමෙයි. මොකද කාර්ක නම් අවශ්‍ය නැහැ. නමුත් අපි පැහැදිලි කරලා පෙන්නමු මොකක්ද ඇත්ත තත්ත්වය කියලා. ඒක ඔයා විද්‍යාකුලපති මහත්මයා මැදිහත් කරුවා නෙවෙයිනේ. නෙමෙයි. ඔයා තමයි මැදිහත් කරුවා වෙන්නේ. දැන් වැඩ දෙකයි. ඒක තමයි. එක වැඩකට නම් විද්‍යාකුලපති මහත්මයා දෙදෙනෙක් ඔය දෙනවකෝ දැන් අනිත් ශරීරයට මට කෙනෙක් හොයාගන්න සිද්ධ වෙනවා කොහොම හරි ලබා දෙන්න. හැබැයි අපිට මේ විශ්වාසයෙන් කියන්න වෙනවා මම හිතන්නේ ඒක ආයෙ නැවත අරවල දෙන්න පුළුවන් වෙයිද කොහොමද එහෙම නැත්නම් ඒක සදාකාලිකවම තියාගන්න උනොත් සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපි ඒකත් සාකච්ඡා කරලා බලලා අපි කතා කරමු කොහොම හරි ඒක විසඳුමකට එමු. කෙසේවත් එහෙම අවශ්‍ය දේ පරීක්ෂණ මට්ටමින් කරන්න පුළුවන් අය ඉන්නවා. වශී වෙන එකේ කාලය නේද? එහෙමයි. කොච්චර කාලයකටද එහෙම කියන්නේ පසුබිමක් සැලකිල්ලට ලබා ගත යුතුයි. දැන් එතකොට විද්‍යාකුලපති මහත්තයා සූදානම් එම පැහැදිලිව අභියෝගය බාර ගන්නවා. ඒ විතරක් නෙමෙයි තව කවුරු හරි කෙනෙක් කියනවා නම් ඕක
කරනවා කියලා. නමුත් ඔක ඇත්තටම බොරුවක්. හේතුව දැන් මෙතුමත් පැහැදිලිව කියවනේ මම දෙන කෙනා නම් එපා කියලා. හේතුව මම දුන්නොත් දෙයිකම හොඳම ජන්මතර වෛරක්කාරයෙක්. ඉතින් දැන් අර කලින් කතා කරපු මහත්මයා කිව්වේ ඕනම කෙනෙක් පුළුවන් කියලා. ඔව් දැන් මේ ඔබතුමා කොහොමද මේ මොන වගේ මතයක්ද දාන්නේ බොතේජු මහත්මයා පිළිබඳව දැන් කතා කරපුව ඉතින් ඔබතුමා පෙර කතා කරපුව මම හිතන්නේ බණ්ඩාර මහත්මයා මට මතක විදිහට එතුමාගේ මෙතුමාගේ අතර වෙනස දෙන්නේ මෙතුමා ටිකක් පොතපත කියලා තියෙන බව පැහැදිලිව පේනවා. හැදෑරීමක් තියෙනවා. හැදෑරීමක් කරලා තියෙන බව පේනවා. වැඩි කිරීම ගැන නෙවෙයි අපි කියන්නේ. නෑ ඒ කියන්නේ මෙතනදී හැදෑරීමක් කියන්නේ මොකද පන්ති කරනවා කියලා කිව්වනේ. උගන්වනවා කිව්වනේ. ඒ උගන්වනකොට මොන හරි පොතපත කියලා දැනුමක් තියෙන්න එපයි. එහෙම නැතුව ඇත්ත වශයෙන්ම මේ දේ කරන්න බැහැනේ. ඉතින් ඒ හැදෑරීම තුළ යම්කිසි විදිහින් තමන්ගේ හැකියාව සහ දක්ෂතාවයේ යම්කිසි ප්‍රාගුණ්‍යත්වයක් තියෙනවා. ඒක පිළිගන්න ඕන. මොකද එතුමා කතා කරන විදිහින් පැහැදිලි වෙනවා. එතුමා යම්කිසි අවබෝධයකින් කතා කරන බව. ඔබතුමා පිළිගන්නවද එහෙම වශී ගුරුකම් තියෙනවා කියලා? නෑ නමුත් මම ඊතර කොටස කියන්න තමයි මේ හැදුවේ. නමුත් බොහෝ දුරට ඇතැම් විට මේ වගේ දේවල් කරනකොට සමහර දෙනා මුලා වෙලා ඉන්නම මට මේක පුළුවන් කියලා. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් මේ පහුගිය කාලේ මම ඔබට මතක ඇති මේ එක විනාඩි 5ක් ඇතුළත ආතරයිටිස් පිළිකා සියලු රෝග සර්ව රෝග නිවාරණය කරනවා කියලා පුද්ගලෙක් කිව්වා. මේ ස්ථානටම ඇවිල්ලා. ඉතින් ඊට පස්සේ මේ ඊටාම මේ මෑතක මේ දැන් දින ඊයේ ඒ වැඩසටහන ගියා. ඊයේ කවදද මේ ඉරිදා දිනේ ඒ වැඩසටහන ගියා ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍යයක රූප මාධ්‍යයක. එතෙන්දිත් එතුමා ඉන්නන කියලා කිව්වා කීපවතාවක් එන්න වෙනවා කියලා. මේ රෝගය මට මතකයි විනාඩි 20න් සුව කරනවා කියලා කිව්වා. ඊට පස්සේ අපි ගිය වෙලාවේ නම් අපිට දීපු විදිහට විනාඩි 20න් සුව කරන්න බැරි වුණා. නමුත් තවමත් යන උදවිය නමුත් විනාඩි 5න් කියලා කිව්වා. ඔව් විනාඩි 5න් කියලා. විනාඩි 5න් කියලා කිව්වා. ඔය සියලු ආතරයිටිස් වකුගඩු පිළිකා ඒ සියලු රෝග විනාඩි 5න් සුව කරන්න පුළුවන් කියලා. ඉතින් මෙවැනි தත්ත්ව මේ වගේ දේවල් කියනකොට ඇතැම් විට එතුමා දන්නේ නැතුව එතුමාට මේ දේ කරන්න බැරි දෙයක් කියන එක. එතුමා හිතනවා මට පුළුවන් කියලා. දැන් ඇතැම් දෙනා හිතනවානේ මට පුළුවන්. නමුත් ඒක ප්‍රායෝගිකව කරන්න යනකොට නේ දන්නේ තමන්ට බෑ කියන එක. ඉතින් මං හිතන්නේ මේ එවැනි අවස්ථාවලට මං හිතන්නේ මීට පෙර ආතු මුහුණ දීලා තියෙනවා. මං හිතන්නේ ඔබතුමාලා ගිහිල්ලා මුහුණ දීලා තියෙනවනේ. ඒ වේ අත්දැකීම් තියෙනවා. ඒගොල්ලෝ කරාද නැද්ද කියන එක. ඉතින් ඒ නිසා ඇත්තටම ඉතින් ඒ වගේ මාධ්‍යයන් තුලින් එවැනි දේවල් කරනකොට මෙතන තියෙන බරපතලම ගැටලුව ඒක නෙමෙයි. මෙවැනි මේ දේවල් පිළිබඳව ශාස්ත්‍රයන් පිළිබඳව මිනිස්යන්ට පුදුමාකාර අප්‍රසාදජනක හැඟීමක් ඇති කරන එකයි. අවසන් දේශයක් ඇති කරන එකයි. ඉතින් ඒ தත්ත්වයේ වළක්වීම තමයි මගේ මුඛ්‍ය අරමුණ. ඉතින් ඒ නිසා සත්‍ය දෙයක් යම්කිසි තමන්ගේ පැහැදිලි දර්ශනයක් ඒ දර්ශනයකට අනුගත වෙලා ශාස්ත්‍රයකට අනුගත වෙලා තමන් පිළිවෙලකට පිරිසිදුවකට යමක් කරනවා නම් ඒ කල හැක්කේ කුමක්ද කියන එක තමන්ට යම්කිසි වපසරියක් තමා තුළ තියෙනවා නම් මම හිතන්නේ ඔයනි ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඊට පැහැදිලිව තේරෙනවා මේ මම මේ දැකපු දේ මම මේ අත්දැකීම් තුලින් කියන්නේ බොහෝ දෙනෙක් මෙවැනි ශාස්ත්‍රකම විද්‍යාවන් තුල ඉන්න අය ඔය අර බුදුන් වහන්සේ ස්වාමීන් වහන්සේ කාලාම සූත්‍රය කියලා තියෙනවා වගේ අම්මා තාත්තා කිව්ව නිසාවත් පරම්පරාවේ මා ඉති කිරාය මේ මා තක්ක හේතු මේ මගේ තර්කයට ගැලපුණා කියලාවත් නෙමෙයි තමන් නිරන්තරයෙන් තමන් හිතන්නට ඕන මේක කළ හැකි දෙයක්ද මට කුපමණ ප්‍රමාණයක්ද කළ හැක්කේ කියලා. බොහෝ දෙනෙක් ওই පැරණි පොතපත ගැන කතා කරනවා මේවෙන් මට පුළුවන් කියලා හිතනවා. නමුත් ප්‍රායෝගිකව කරන්න යනකොට ඒ දේවල් බෑ. මේ මංගාවත් මමත් ඔය නීච කුල වශී ක්‍රමය කියන එක පිළිබඳව මම අධ්‍යයනයක් කරා නීච කුල බන්ධනය කියන එක. ඔය මං හිතන්නේ ස්වාමීන් වහන්සේ ඔය ආනන්ද ස්වාමීන් වහන්සේට ඔය මේ රොඩි කෙල්ලක විසින් රොඩි කෙල්ලකගේ මව විසින් කරා කියන එක අර නවසීවා හාරනාච අමුකී වසමානේ ස්වාහා ඉරුංගා සුලි රිකු කට්ට බන්ධන කාලකට්ටු චුම්බිත්වා හනේ විනහන් ඉරවරදු කට්ටු පුල්යානේ ස්වාහා ඉඹදි ක්ලින්ලුම් කාම්පී සාච අමුකී වසමානේ කියලා තියෙනවා. ඒක ඔය නීච කුල බන්ධනේ තමයි මම ඔය කිව්වේ. මම ඔය පිළිම අධ්‍යයනයක් කරා. ඉතින් මොකද අධ්‍යයනයක් කළා අපි යම්කිසි අවබෝධයක් ලබා ගන්නට මම නිසා මම මේ පිළිබඳව අධ්‍යයනයක් කළා. ඒ අධ්‍යයනය තුළ මම කතා කරන්නේ ඉතින් මේවා මේවයි පොත්වල තියෙනවා මෙහෙම පුළුවන්. නමුත් කිව්වට ඒක ප්‍රායෝගික තලයේ තුලදී ඒ තත්ත්වේ නැහැ. ඉතින් මම හිතන්නේ ඔබ ගාවත් ඇති පැරණි පොතපත මා ගාවත් තියෙනවා පැරණි පොතපත. මම හිතන්නේ ලංකාවේ මුල්ම ජ්‍යොතිෂ පුවත්පත් මේ ලිතේප ඉනන්ම මං ගාව තියෙනවා සෑම දෙයක්ම. නමුත් තිබුණට මේක අපි බලන්න ඕනේ බුද්ධියෙන් බලන්න ඕනේ. ස්වාමීන් වහන්සේ අර බුදුන් වහන්සේ කාලම සූත්‍රයේ දේශනා කරලා තියෙනවා වගේ. ඒක තමයි විශේෂයෙන් මේ මන්ත්‍ර ශාස්ත්‍රය තුලත් ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුලත් නියැලෙනාට කියන්න තියෙන ඒ ටික තමයි. මේ අපි මේ වැඩසටහන තුල අභියෝග ඉදිරිපත් කරාම අපිට අභියෝග වශයෙන් ඉදිරිපත් වෙන බොහෝ දෙනා ඉන්නවා. නමුත් අපි විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි මේ අපේ ප්‍රේක්ෂකයන්ට විශේෂයෙන්ම ලංකාවේ මේ බලන් ඉන්න අයට සහ මේක බලන් ඉඳලා වෙන අයටත් කියන අයටත් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ඇවිල්ලා කියන කරන දේවල් මේ මෙතුමන්ලා කියන දේවල් උනත් එකපාර පිළිගන්න එපා. එහෙම යම් කිසි දෙයක් කරන්න පුළුවන් කිව්වනම් පිළිගන්න එපා සහ
පෙළ ගැහිලා ඒ තැන් වලට යන්න උත්සාහ දරන්න එපා සහ ප්‍රචාරණය ලබා දෙන්න එපා. අපිත් කරන්නේ ප්‍රචාරණය ලබා දීමක් නෙමෙයි. මේ වැඩසටහන තුල කිසි ආකාරයකින් ලෙඩ හොඳ කරන්න පුළුවන් අයට හෝ එහෙම නැත්නම් වෙනත් යම් গুপ্ত දේවල් වලින් හෝ මේ මානසික ප්‍රතිකාර වලින් හෝ කරන්න පුළුවන් ය කියන විශ්වාසය ලබා දෙන්නේ නැහැ. ඔබට නැවත කියන්නේ මොකද ප්‍රශ්නයක් වෙලා තියෙනවද? නෑ අපි හවුදේ. බොහෝ විට අපිට එහෙම චෝදනා එනවා. ඒ කියන්නේ අපි ප්‍රොමෝට් කරලා අපි අයව ප්‍රොමෝට් කරලා සමහරලාට මේ එහෙම කරා කියන චෝදනාව අපිට එනවා. ඒ නිසා තමයි මම විශේෂයෙන්ම නැවත කියන්නේ. මොකද එහෙම දැන් හරියට කරන කෙනෙක් නෙවෙයි නම් අපිට හැඟෙනවා නම් අපේ හෘද සාක්ෂියට එකඟ නැත්නම් අපිට ප්‍රසිද්ධ මාධ්‍යයක මෙහෙම අපි සාකච්ඡාවට ගෙනාවෙන් අනතුරුව ඒ අය ගාවට මිනිස්සු පෙළ ගැහිලා යනවා නම් අපිට ඒකට එකඟ වෙන්න බෑනේ අපි හඳුනන නිසා තමයි අපි පුන ඒ පිළිබඳව මතක් කරන්නේ. වේලාවත් අවසන් වෙකින් ඉන්න අවසානයක් සනිටුහන් කරන්න අවස්ථාවක් තියෙනවා අපේ හඳුනන්නේ. ඇත්තටම දැන් මේ අද අපි අතරේ කතාවේ වැඩි අවධානයක් යොමුනේ වශීගුරුකම් සම්බන්ධයෙන්. පත්‍රයක් ගත්තාම විශාල අය මුදල් දීලානේ පළ කරනවා ඇත්තේ. ඔව් අනිවාර්යයෙන්. ඒ සඳහා මුදලක් ලැබේ. ඒ මුදල් දීලා පළ කරන්නේ තව මුදල් හම්බ කර ගැනීමේ අදහසක්නේ. ඉතින් මුදල් තියෙන්නට ඕන මිනිස්සුන්ට මුදල් හරි හම්බ කරගන්න ඕන දුප්පත්කම නැති වෙන්න. නමුත් මුදල්ම නෙවෙයි ජීවිතේ. මොනවා තිබුණත් මුදල් තිබුණත්, ගෙවල් තිබුණත්, බිරින්දෑවරු ස්වාමිවරු හිටියත්, දරුමල්ලෝ හිටියත් මේ මොනවා තිබුණත් මොලේ නැත්තම් මොනවද ඵලෙ ඒවයි. ඒවයි ඵලෙ මොනවද? ඒ නිසා අපි මේ කතා කරන්නේ මනසත් එක්ක, හිතත් එක්ක. හිත තැන්පත් කරන්න සංසුන් කරන්න නෙවෙයි අපි මේ කතා කරන්නේ. අවුල් කරන්න බුද්ධිය පාත ගන්න. බුද්ධියෙන් මේ සමාජ දිහා බලන්න කියලා කියන එක තමයි අද වගේ පොයේ දවසක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ බුද්ධිය ගැන. ඥානංච පනමේ දස්සනං උදපාදි අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මාජාති නත්තිදානේ ගුණබ්බවගෙන. ඒක කිව්වේ මට ඥානය පහළ වුණා. බුදුරජාණන් වහන්සේ මේ පළවෙනි ධර්ම දේශනාවේදී පස්වක මහා තවුසන්ට කියන්නේ ඥානංච පනමේ දස්සනං උදපාදේ මට ඥානෙ පහළ වුණා. මට ඥාන දර්ශනය පහළ. අකුප්පා මට පහළ වුණ ඥාන දර්ශනය වෙන කිසි කෙනෙකුට කිසිම දායක වෙනස් කරන්න බෑ. රණ්ඩෝගේ අභියෝගේ. ඒ කියප එක තාම වෙනස් කරන්න බැරි වෙලා තියෙනවා. අකුප්පා මේක වෙන අකෝප්‍යයි. මේක වෙනස් කරන්න බෑ, හරවන්න බෑ. චේතෝ විමුක්ති අයමන්ති මාජාති නැතිද මං මේ ඥාණයෙන් ධර්මය පැහැදිලි කරනවා ඊට පස්සේ මං සංසාරේ උපදින්නේ නැහැ. මොනවා හොයක් නැහැ කියලා බුදුහාඳුර කිව්වේ. ඉතින් ඒ වගේ දවසක ඇසල පොහොය දවස අද මේ ධර්මයට බර වුණ සාකච්ඡාවක් අපි අරගෙන ගියේ. මේ ධර්මයට බර වුණ සාකච්ඡාවේ නිවන් දකින ධර්මයට වඩා අපේ කතාව යොමුනේ gedara dore සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. දැන් සමහර අය ඉන්නවා දුමින්දු තමන්ගේ මානසික වශයෙන් උවමනාව වශී ගුරුකම හරහා කියනවා. මට ඒ ළමයා මට ළමෙක් කිව්වා මට ඒ ළමයා ස්වාමින්වහන්සේ මේ මොනවද කවලා තියෙනවනේ. ඒ කවලා තියෙන හින්දා මට දැන් එයා නැතුව බෑ. මේ ළමයා කවලා නෙවෙයි. ළමයා කවලා නම් ළමයාට ඕනකම තියෙන්න එපායි. දැන් කවපු කෙනාට ඕනේ නැහැ මෙයාට ඕනේ. අර ටිකේ මානසික අවශ්‍යතානුත් මේ අදහස වශී ගුරුකම කියන අදහස යටතේ පාවිච්චි කරන අය ඉන්නවා. ඒකට කියන්නේ අවස්ථාවාදී කියලා. ඔය ධනවාදයේ සමාජවාදයේ කියන හැම වාදයේම හොඳයි. නමුත් නරක අවස්ථාවාදී. ඒක අවස්ථාවාදී කියලා කියන එක මේ ජ්‍යොතිෂය ගුරුකම පැත්තේ තියෙනවා. මම හිතනවා දුමිද මේ වැඩසටහනම අපිට ලබන පාරක් කතා කරන්න වේද කියලා අභියෝග දෙකක් ආපු නිසා වෙලාවත් අඩු නිසා ඒ අභියෝග දෙක පැහැදිලිවම ඔයා බාර ගන්න. අරගෙන ඒ කටයුතු කරන්න. මොකද අපිට අභියෝග කරන අය අපිට එන්නේ නැහැ. ඊට පස්සේ අපි නරඹන අය ඒව බලන් ඉන්නේ. ඊට පස්සේ ඒ අයගේ දෝෂ දර්ශනය ලක් වෙන්නේ අපි. ඒ ගැනත් සිහිපත් කරමින් අද ඇසල පොහොය දවසේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මගේ මේ වචන ටික. අපි හැමෝටම අපි බොහොම වැදගත් කාරණාවන් රසක් කතා කරා සාකච්ඡා කරා. ඒ වගේම අභියෝගයන් දෙකක් ලැබුණා. ඒ අභියෝගයන් සඳහා ලබන සතියේ සිට ක්‍රියාත්මක වන්නට කටයුතු කරන්නට අප සූදානම්.
අපේ මේ වැඩසටහනේ නිෂ්පාදක මණ්ඩලය මේ සියලු දෙනාම ඒ වගේම විද්‍යාකුලපති මහත්මයාත් අපිත් එක්ක එකතු වෙයි. අපි හාමුදුරන්ටත් අවස්ථාවක් තිබෙනවා නම් ඒ සඳහා සහභාගී වෙන්නට සහභාගී වෙයි කියන විශ්වාසය අප තුළ තිබෙනවා. ඒ වගේම තමයි අපි මතක් කරන්නට අවශ්‍යයි ලබන පුන් පොහෝදා අපි තවත් සුවිශේෂී කර්තව්‍යයක් අපේ ආසියානු මාධ්‍යාලයේ කරු සභාපති රේණු සිල්වා මහත්මයා ඉදිරිපත් කළ ආකාරයට ශාසනයට පූජා කළ දරුවන්ගේ පවුල් වලට එම ගම තුල විශේෂිත වූ පිළිගැනීමක්, ගෞරවයක්, ආදරයක්, භක්තියක් ඇති කරවන්නට සමත් වෙනසේ ඒ උන්වහන්සේලාට කටයුතු කරවන්නට, එම පවුල් වලට උදවියට කටයුතු කරවන්නට අවස්ථාවක් වාසය සාදීමේ විශේෂිත ප්‍රවෘත්තියක් රැගෙන අපි ලබන පොහොය දවසේ තෙත් පැමිණෙන්නට සූදානම්. එසේනම් අපි හඳුනන්නේ බොහොත්ම පිං ඔබ වහන්සේට. ඒ වගේම පන්දුර ප්‍රශාන්ත මල්ලිගේ මහත්මයා බොහොත්ම ස්තුතියි. ඒ වගේම විද්‍යාපති මහත්මයා බොහොම ස්තුතියි. ඔබතුමාට අභියෝග දෙක සූදානම් විවෘතව තිබෙනවා. අපි සම්බන්ධ වෙමු. එවනම් සමුගෙන යන්නට සූදානම්. නැවතත් අපි හමු වෙමු නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාවත් සමගින් ලබන පොහොය දවසේදී. එසේනම් සෑම දිනෙකටම තෙරුවන් සරණයි.